සාහිත්‍ය සංග්‍රහයේ 9 වෙනි පාඩම උග්ගසේන නම් සිටුපුත්තුගේ වස්තුව අද අපි මේ සූදානම් වෙන්නේ පාඩමේ තියෙන මේ වචන වල තේරුම් පාඩමේ තියෙන මේ වචන වල තේරුම් පැහැදිලි කරගනිමින් මේ අර්ථය විශේෂයෙන්ම මේ කතාවේ අර්ථය පැහැදිලි කරගන්නට ඉතින් ඒ සඳහා අපි දැන් යොමු වෙමු. පිටු අංකය කිව්වොත් එහෙම ඔයගොල්ලන්ගේ පිටු අංකය 80. පිටු අංකය 80 අපි ඒ සඳහා සූදානම් වෙමු. ධර්මසේන හිමියන්ගේ කතා කලාවේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි යම්කිසි කතාවක් ඉදිරිපත් කිරීමට පෙර එම කතාව ඉදිරිපත් කිරීමට හේතුව එහෙම නැත්නම් එම කතාවේ තේමාව ඉදිරිපත් කිරීමක් තියෙනවා. ඒතොර මේ උග්ගසේන නම් සිටුපුත්තුගේ වස්තුවේත් මේ කතාව ඉදිරිපත් කිරීමට පෙර එම කතාව ඉදිරිපත් කිරීමට පාදක වෙච්ච හේතුව මෙතන සඳහන් කරලා තියෙනවා. තවද උගනිතත් නිර්වද්‍ය ශිල්පයක් මුත් සාවද්‍ය ශිල්පයෙන් අයිහලෞකික ප්‍රයෝජනයක් මුත් පාරලෞකික ප්‍රයෝජන නැති නියාව හඟවන්ට උග්ගසේන නම් සිටුපුත්තුගේ වත කියමු. ඉගෙන ගන්නවා නම් නිර්වද්‍ය කියලා කියන්නේ නිවැරදි ශිල්පයක් මිස සාවද්‍ය වැරදි එහෙම නැත්නම් නිවැරදි නොවූ ශිල්පයෙන් අයිහලෞකික ප්‍රයෝජනයක් මුත් ඒ කියන්නේ මේ ලෝකයට ප්‍රයෝජනයක් මිස පාරලෞකික එළොවට ප්‍රයෝජනයක් නැති බව හඟවන්නට උග්ගසේන නම් සිටුපුත්තුගේ වත කියමු. ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්නට ඕනේ නිවැරදි යහපත් වූ ශිල්පයක්. නිවැරදි නොවූ අයහපත් ඵලක් රහිත ඵල රහිත නිෂ්ප්‍රයෝජන ශිල්පයන් ඉගෙන ගත්තොත් මේ ලෝකයට ඒක වාසිදායක වෙන්නට පුළුවන්. නේ අයිහලෞකික ප්‍රයෝජනයක් මුත් කියන්නේ ඒකයි. මෙලොවට ප්‍රයෝජනයක් විඳින්නට පුළුවන්. සමහරක් ශිල්ප තිබෙනවා. සල්ලි හම්බ කරන්න පුළුවන්. දැසි දස්සන් යාන වාහන වතුපිටි දීපල ඉඩකඩම් මේ සියල්ල උපයා ගන්නට පුළුවන්. සමහරක් ශිල්ප තියෙනවා. ඒවා මේ ලෝකයට පමණක් ප්‍රයෝජනවත් වෙන. නමුත් ඉගෙන ගන්නවා නම් ඉගෙන ගත යුත්තේ එළවටයි මෙලොවටයි දෙලොවටම ප්‍රයෝජනයක් වන ශිල්පය කියලා තමයි මෙතන ධර්මසේන හිමියන් මේ කතාව ආරම්භයේදී පැහැදිලි කරන්නේ. පාරලෞකික ප්‍රයෝජන නැති නියාව හඟවන්න. සමහරක් ශිල්පයන් තිබෙනවා මේ ලෝකයට විතරයි ප්‍රයෝජනේ තියෙන්නේ එළවට ප්‍රයෝජනයක් නැහැ. එහෙනම් ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්නට ඕනේ මෙලොවටයි එළවටයි දෙලොවටම ප්‍රයෝජනයක් වෙච්ච ප්‍රයෝජනවත් ශිල්පයක්. අන්නේ බව පෙන්වන්නට තමයි උග්ගසේන නම් සිටුපුත්තුගේ වත කියමුයි කියලා කියන්නේ. දැන් බණ කතාවක් හැටියට මේ ධර්මසේන හිමියන් මෙතනදී උත්සාහ කරන්නේ පැහැදිලි කරන්නට දැන් සාමාන්‍ය මිනිස්සෙක් නම් එක්තරා විදිහකින් මෙලොවටයි එළොවටයි දෙලොවටම ප්‍රයෝජනයක් වන යම් ශිල්පයක් යම් කිසි දැනුමක් ලබන්නට අවශ්‍යයි. එහෙම නැත්නම් පැවිදි පුද්ගලයෙක් පැවිද්දෙක් හැටියට පැවිදි පුද්ගලයෙක් හැටියට ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්නට ඕනා බුදුන්ගේ ධර්මය. බුද්ධ ධර්මය හදාරන්නට ඕනේ බුද්ධ ධර්මය. ඒ වගේම බුදුන්ගේ මාර්ගය අනුගමනය කරන්නට ඕන. එතකොට එහෙම වුණාම තමයි එක්තරා විදිහකින් මෙලොවටත් මෙලොව ජීවිතයටත් එළොව ජීවිතයටත් දෙලොවටම යහපතක් ඵලයක් උදා කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ධර්මය දැනගෙන ඒ ධර්මයේහි පිහිටලා ඒ ධර්මය අනුසාරයෙන් මෙලොව ජීවිතය වගේම එළොව ජීවිතයත් සැපවත් කරගන්නට කටයුතු කරන්නට ඕනා කියන ඒ උපදේශයත් මෙතනින් ධර්මසේන හිමියන් ලබා දෙනවා. ගිහි පැවිදි සියලු දෙනාට ලබා දෙන පණිවිඩයක්. ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්නට ඕනේ ප්‍රයෝජනවත් වූ ශිල්පයක් එහෙම නැත්නම් ධර්මයක්. සමහරක් වෙලාවට නිෂ්ප්‍රයෝජන එහෙම නැත්නම් ඵල රහිත ශිල්ප ඉගෙනගෙන සමහර වෙලාවට తాවකාලිකව මේ ලෝකෙට විතරක් ප්‍රයෝජනයක් තියෙන්නට පුළුවන්. හැබැයි එළවට ප්‍රයෝජනයක් නැහැ. එහෙනම් ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්නට ඕනේ එළවටයි මෙලොවටයි දෙලොවටම ප්‍රයෝජනයක් වන ශිල්පයක් එහෙම නැත්නම් ධර්මයක්. කෙසේද යත් කොහොමද කියලා කියනවා නම් දැන් අසා රස විඳින්නට ලියවෙන බණ කතා සාහිත්‍යයේ එන කතාවල අපිට නිතරම දකින්නට ලැබෙනවා මේ වගේ කෙසේද යත්. මේ කොහොමද කියලා කියනවා නම්
ශ්‍රවණය කරගෙන සිටින අයට අයගේ අවධානය දිනා ගන්නට එහෙම ඉදිරිපත් කළා තියෙනවා. නටක විද්වත් වූ 501 අවුරුද්දෙන් සමසින් රජගහා නුවරට අවුදින් රජ්ජුරුවන්ට සතියක් මුළුල්ලෙහි කෙලිපෑ බොහෝ රත්රන් ලැබෙති. දැන් මේ ධර්මසේන හිමියන් එක්තරා විදිහකින් මේ ආරම්භ කරන්නේ අර සාමාන්‍ය ජන කතාවක් ඉදිරිපත් කරන විදිහට මේ කතාව ඉදිරිපත් කිරීමක් කරනවා. නටක විද්වතුන් ඒ කියන්නේ නැටුම් ශිල්පීන් නටක විද්වතු කියන්නේ ඒකයි නැටුම් ශිල්පීන් 500ක් දෙනා. මේ කණ්ඩායම 500ක් දෙනා අවුරුද්දෙන් සමසින් කියලා කියන්නේ අවුරුද්දකට වතාවක් මාස 6කට වතාවක් රජගහා නුවරට අවුදින්. රජගහා නුවර කියලා කියන්නේ පුරාණ ඉන්දියාවේ මගධ දේශයේ අංග මගධ කාසි කෝසල වජ්ජි මල්ල කුරු පංචාල ආදී වශයෙන් යන්නේ. එතකොට මේ මගධ දේශයේ රජගහා නුවර දැන් මේ සිදුවීම සිද්ධ වෙන්නේ බුද්ධ කාලීනව. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නා සමයේ. එතකොට මෙන්න මේ මගධ දේශයේ මගධ රටේ මගධ රාජ්‍යයේ රජගහා නුවරට ඇවිල්ලා දැන් මේ බුද්ධ කාලීනව මගධ රාජ්‍යයේ රජගහා නුවර රජකම් කළේ බිම්බිසාර රජතුමා. එතකොට මේ බිම්බිසාර රජතුමා රජගහා නුවර රාජ්‍ය කරන කාලේ හරිද මේ රජගහා නුවරට ඇවිල්ලා මේ නටක විද්වතුන් රජ්ජුරුවන්ට සතියක් මුළුල්ලෙහි කෙලිපෑ. ඒ කියන්නේ රජතුමා ඇතුළු රාජකීයයන්ට රජතුමාට පමණක් නෙවෙයි රජතුමා ඇතුළු විසෝවරුන් ඒ වගේම මැති ඇමතිවරුන් කුමාරවරුන් මේ සියලු දෙනාට සතියක් මුළුල්ලෙහි කියන්නේ ඒකයි සතියක් පුරා කෙලිපෑ ක්‍රීඩාවන් පෙන්වනවා. විවිධ කරණන් නැටුම් සංදර්ශන මේ දේවල් පෙන්වනවා. දැන් අපි වුණත් හරි කැමති අදටත් සමහරක් වෙලාවට අපේ රටෙත් බොහොම ජනප්‍රිය කරණන් නැටුම් ශිල්පීන් ඒ වගේම සර්කස් කණ්ඩායම් සිටිනවා. එතකොට මේ හා සමානවම තමයි මේ නටක විද්වතුන් එහෙම නැත්නම් මේ නැටුම් ශිල්පීන් සින්දු කියන්නට නටන්නට විවිධ විද්‍යා පෙන්වන්නට ඒ කියන්නේ අපි කියන්නේ මැජික් කියලා විවිධ විද්‍යාවන් පෙන්වන්නට ඒ වගේම විවිධ සංදර්ශන පවත්වන්නට බොහොම දක්ෂයි. එතකොට මේ කියන මේ නටක විද්වතුන් සතියක් පුරා මේ රජතුමා ඇතුළු ඒ රාජකීයයන්ට එහෙම නැත්නම් සුවිශේෂී පුද්ගලයන්ට නැටුම් සංදර්ශන පෙන්වනවා. බොහෝ රත්රන් ලැබෙනවා. ඒ කියන්නේ මේ අයට හොඳ ආදායමක් ලැබෙනවා. මොකද රජතුමා ඇතුළු විශේෂ පුද්ගලයන්ට මේ සංදර්ශන පෙන්වන නිසාම බොහෝ රත්රන් ලැබෙනවා. නේ රන් කහවණු ලැබෙනවා. අතරතුරේ ලබන සංග්‍රහයේ පමණ නැත. ඒ කියන්නේ මේ අතරතුරත් විශේෂ සංදර්ශන මේ අයට එනවා. විශේෂ නැටුම් දක්වන්නට සිදු වෙනවා. එතකොට මේ අතරතුරදී ලබන සංග්‍රහ සත්කාරවලත් කෙලවරක් නැහැ. පමණ නැත කියන්නේ ඒකයි. අතරතුරේ ලබන සංග්‍රහයේ පමණ නැත. ඒ කියන්නේ මේ නැටුම් ශිල්පීන්ට සමහරක් වෙලාවට වෙනම පෞද්ගලිකවත් සමහරක් වෙලාවට මේ නැටුම් සංදර්ශන පවත්වන්නට සිදු වෙනවා. විවිධ මැති ඇමතිවරුන්ගේ කුමාරවරුන්ගේ මනදොල සපුරන්නට. නේ? එතකොට ඒ අතරතුරදී ලබන සංග්‍රහ සත්කාරවලත් කෙලවරක් නැහැ. බොහෝ දෙනත් මැසිමත්තෙහි මැසි ගස්වාගෙන කෙලි බලති. බොහෝ දෙනත් මැසිමත්තෙහි මැසි ගස්වාගෙන නේ තට්ටු පිට තට්ටු ගහගෙන මේ ක්‍රීඩා නැටුම් ආදිය නරඹනවා. මැසිමත්තෙහි මැසි ගස්වාගෙන කෙලි බලති. තට්ටු පිට තට්ටු ගහගෙන බොහෝ දෙනා අතුරු සිදුරු නැතුව මේ දේවල් බලාගෙන සිටිනවා. අපි උනත් කැමති මේ වගේ කරණන් නැටුම් සංදර්ශන නරඹන්නට. ඉතින් ඒ කාලෙත් ඒ ජනතාව ඒ තත්වයේ හිටියා. දැන් කතාව පටන් ගන්නෙ ඔන්න ඔතනින්. නේ? කතාව පටන් ගන්නෙ ඔන්න ඔතනින්. බලන්න. එක් දවසක් කඹේ නටන එකකුගේ දුවක්. ඒ කියන්නේ මේ කරණන් නැටුම් කණ්ඩායමේ එහෙම නැත්නම් මේ නැටුම් ශිල්පීන්ගේ කණ්ඩායමේ ඉන්නවා එක්තරා ප්‍රධාන පුරුෂයෙක්. ඒ ප්‍රධාන පුරුෂයා කරන දේ තමයි මේ කඹය මත නටනවා. කඹේ නටන එකකුගේ දුවක්. ඒ කියන්නේ මේ කඹය මත නටන මේ පුරුෂයාගේ දුවක් හරිද? එක්තරා විශේෂ නැටුම් සංදර්ශනයක් පෙන්වනවා. ඒතර මේ විශේෂ නැටුම් සංදර්ශනය බලන්නට තමයි බොහෝ දෙනා පැමිණෙන්නේ. මොකද්ද මේ විශේෂ නැටුම් සංදර්ශනය? මේ තියෙන්නේ හුණදඬු අකකදී නටන එකක් ශිල්ප බලයෙන් උඩාහස සක්මනුත් කෙරේ. නටයි ගීත් කියයි. අන්න කෙටි වැකි භාවිත. අපිට මැවිලා පේනවා. මේ කඹේ නටන පුරුෂයාගේ දුව හුණදඬු අකකදී හුණදඬු කියලා කියන්නේ උණදණ්ඩක් කෙලවර. මේ උණදණ්ඩ පොළවේ හාරලා වලලලා ඒ උණදණ්ඩ මත නැගෙනව නෙමෙයි. ඒ බැලන්ස් එකට එහෙම නැත්නම් සමබරතාවට මේ උණදණ්ඩ පොළොව මත තබලා ඒ මතට නැගෙනවා. හරිද? උණදඬු අගකදී. ඒ කියන්නේ උණදණ්ඩ මත
නේ උණ දණ්ඩ මත නටන එකක්. එක්තරා නර්තනයක යෙදෙනවා. ඒ නර්තනයේ යෙදෙනවා කෙසේද කියලා කියනවා නම් අර පල්ලෙහා ඉන්න මිනිස්සුන්ට එක්තරා විදිහකින් ඒක ඇස් බැඳුමක්. ඔය කරණන් නැටුම් ශිල්පීන්ගේ ඔය ඇස් බැඳුම් ඒ වගේම විවිධාකාර විද්‍යාවන් මායාවන් ඒ අය පෙන්වනවා. එතකොට බලාගෙන ඉන්න අපිට ඇත්තටම පේන්නේ ඒ විදිහට මේ අහසේ ඒ විදිහට නර්තනයේ යෙදෙනවා වගේ. බලන්න නටන එකක් ශිල්ප බලයෙන්. ශිල්ප බලයෙන් කියලා කියන්නේ ඒ තැනැත්තිය ඉගෙන ගත්තා වූ ඒ ශිල්පයේ බලයෙන් උඩ අහස සක්මනුත් කෙරේ. පහළ ඉන්න මිනිස්සුන්ට පේන්නේ මේ කාන්තාව උණ දණ්ඩ මතට නැගිලා ඒ උණ දණ්ඩෙන් අහසට නැගිලා උඩ අහස සක්මන් කරන විලාසයක් තමයි පේන්නේ. එක්තරා විදිහකින් ඇස් බැඳුම්. හරිද? නටයි ගීත් කියයි. උඩ අහසේ එහා මෙහා සක්මන් කරනවා පමණක් නෙවෙයි. වේගයෙන් කැරකෙනකොට සමහරක් වෙලාවට පේන්නේ අහසේ ගමන් කරන ස්වභාවයක් වෙන්නටත් පුළුවන්. නටයි, නටනවා, ගීත් කියයි, සින්දුත් කියනවා. එතකොට මෙන්න මේ දේ බලන්න ගොඩ දෙනෙක් පැමිණෙනවා. එතකොට අපේ මේ කතාවේ ඉන්න ප්‍රධාන චරිතය උග්ගසේන. මේ උග්ගසේනත් ඔන්න ඔය කියන නැටුම් සංදර්ශන බලන්නට යනවා. මේ තියෙන්නේ. ඒ දවස් උග්ගසේන නම් සිටපුත් යාළුණු කෙනෙකුන් හා සමග මැස්සක් මැත්තේහි සිට ආසසිට නටනේ වෙද්දත් දුවගේ හාව භාව ලීලා දැක. ඒ කියන්නේ එක්තරා දවසකදී මේ උග්ගසේන නම් සිටුපුත්‍රයා යාළුණු කෙනෙකුන් හා සමග කියලා කියන්නේ තමන්ගේ මිත්‍රයෙකු සමග යහළුවෙකු සමග මැස්සක් මැත්තේහි සිට අර තට්ටුවක් මත ලෑලි තට්ටුවක් මත මැස්සක් මැත්තේහි සිට ආසසිට නටන කියලා කියන්නේ අහසේ සිට නටන්නා වූ ඒ විද්දද්දුවගේ එම විද්දද්දුව නැටුම් ශිල්පී දියණියගේ නේ විද්දද්දුවගේ කියන්නේ එක එම නැටුම් ශිල්පී දියණියගේ හාව භාව ලීලා දැක. හාව භාව ලීලා කියලා කියන්නේ මේ ඉඟිබිඟි නේ ඉඟිබිඟි හාව භාව ලීලා ඉඟිබිඟි උකුළු මුකුළු දැකලා වායෝ ධාත්වාදික රූප කලාප විකාරයක් බලවත් න්‍යායයි නොසිතා. ඒ කියන්නේ ඔන්න ඉරි ගහ ගන්න විශේෂයෙන්ම මේ දේවල් පැහැදිලි කිරීම ලියා ගන්න හාව භාව ලීලා කියලා කියන්නේ ඉඟිබිඟි එහෙම නැත්නම් උකුළු මුකුළු අරද ඉඟිබිඟි උකුළු මුකුළු අඟර දඟර දැක්කා මේ උග්ගසේන. වායෝ ධාත්වාදික රූප කලාප විකාරයක්. වායෝ ධාත්වාදික කියලා කියන්නේ වායුව අධික ලෙස පවතින නිසා. වායෝ ධාත්වාදික කියන්නේ ඒකයි. වායුව අධික ලෙස පවතින සුළඟ අධිකව පවතින නිසා සිදුවන්නා වූ රූප කලාප විකාරයක්. ඒ කියන්නේ මේ උඩ අහසේ වායුව අධික ලෙස පවතින නිසා මේ අත්පා හැසිරීමෙන් කරන්නා වූ රංගපෑමක් රූප කලාප විකාරයක් කියන්නේ ඒකයි. රංගපෑම. නේ උඩ අහසේ පවතින සැඩ සුළඟ සමග මේ අත්පා හැසිරීමෙන් සිදු කරන්නා වූ රංගපෑමක් නේද කියලාවක් හිතන්නේ නැතුව බලවත් න්‍යායයි නොසිතා කියන්නේ ඒකයි. හරිද? මේ උඩ අහසේ ඈත නටන මේ ඈතටයි පේන්නේ. උඩ අහසේ නටන මේ නටක විද්දත් තරුණියගේ ඉගිබිගි පෑම් අඟර දඟර උකුළු මුකුළු මේ සියල්ල රංගපෑම්. ඒ සියලු රංගපෑම් දැකලා අඩුම තරමේ මේ උග්ගසේනට හිතුනේ නැහැ මේ උඩ අහසේ තියෙන සැඩ සුළඟත් එක්ක ඇය මේ කරන්නා වූ මේ අත්පා හැසිරීමෙන් කරන්නා වූ රංගපෑමක් නේද? එමෙ නැතුව හැබෑ ජීවිතේ මේක නෙවෙයි නේද? ඇය මේ කරන්නේ රංගපෑමක් නේද? මේ රංගපෑමට වඩා සැබෑ ජීවිතේ ඊට වඩා හාත්පසින් වෙනස් නේද? යථාර්ථය මීට වඩා වෙනස් නේද? මවා පෙන්නන දෙයක් නේද මේ මගේ දැස් සමුවෙහි දිගෑරෙන්නේ කියලා මේ උග්ගසේනට කල්පනා වුණේ නැහැ. අන්න උග්ගසේනගේ තියෙන දුර්වලතාව. අන්නේ උඩු අහසේ වායුව අධික ලෙස පවතින නිසා අත්පා හැසිරීමෙන් පෙන්වන්නා වූ රංගපෑමක් නේද කියලාවත් හිතන්නේ නැතුව ඈ කෙරෙහි බලවත් වූ ප්‍රේම ඇතිව මේ ඈත තියා දැකපු මේ නටක විද්දත් තරුණිය කෙරෙහි මේ කොහෙවත් ඉන්න උග්ගසේන බලවත් වූ ප්‍රේමයක් ඇති කරගන්න. දැන් නටක විද්දත් තරුණිය මේ උග්ගසේන කියලා මෙන්න මෙහෙම සිටු පුත්‍රයෙක් තමා පිළිබඳව ප්‍රේමයක් ඇති කරගෙනයි කියලා නටක විද්දත් තරුණිය අංශු මාත්‍රයක්වත් දන්නේ නැහැ. මොකද නටක විද්දත් තරුණිය උණ දණ්ඩ මතට නැග්ගගත්තාම නටක විද්දත් තරුණියට හාත්පස සිසාරා සෑම සියලු දෙනාගේම ඔලු ගෙඩි ටික පේනවා. ඒ වගේම මේ සෑම ඔලුවක්ම තමා දෙසට යොමු වෙලා තියෙන බව සෑම දැසක්ම තමා දෙසට යොමු වෙලා තියෙන බව මේ නටක විද්දත් තරුණියට පේනවා. ඒ මිසක්කා ඒ දහස් ගණන් ඉන්න ඒ ජනතාව අතරින් කී දෙනෙක් Tamanට හිතින් ප්‍රේම කරනවද? කී දෙනෙක් Tamanව
අයිති කරගන්නට හිතින් පතනවද කියන එක නටක විද්වත් තරුණියට සාමාන්‍ය දෙයක්. මොකද නටක විද්වත් තරුණිය කියලා කියන්නේ එක්තරා විදිහක නිලියක්. නිරූපණ ශිල්පිනියක්. එතකොට ඇයට එක හදවතකට ආදරය කරන්නට බෑ. මොකද හදවත් ගණනාවක් ඇයව පතාගෙන ඉන්නේ. හදවත් ගණනාවක් ඇයව බලාපොරොත්තුවෙන් ඉන්නේ. හදවත් ගණනාවක් ඇයට ආදරය කරනවා. ඒ නිසා නටක විද්වත් තරුණියට මේ එක පුරුෂයෙකුගේ ප්‍රේමය වැදගත් වෙන්නේ නැහැ. එක්තරා විදිහකින් නටක විද්වත් තරුණියට එක පුරුෂයෙකුගේ ප්‍රේමයක් යටතේ විවාහයකට ඇතුළත් වීම නටක විද්වත් තරුණියට ඒක එක්තරා බලවත් පාඩුවක්. මොකද නටක විද්වත් තරුණිය පෙන්වන්නේ හැම මොහොතකම Taman හැම කෙනෙකුටම ආදරේ වගේ. මේ එක පුරුෂයෙකුට ආදරය කරන්නට නටක විද්වත් තරුණියට අවස්ථාවක් නැහැ. එහෙම කළොත් නටක විද්වත් තරුණියට ඒක පාඩුවක්. නටක විද්වත් තරුණිය හැමෝන්ටම අතවනනවා. හැමෝන්ටම පියාඹන හාදු පිරිනමනවා. හැමෝත් එක්කම hina වෙලා කතා කරනවා. මොකද නටක විද්වත් තරුණියට මුදල් ලැබෙන්නේ ආදායම සරු වෙන්නේ හැමෝත් එක්කම hina වෙලා කතා කළොත්. හැමෝත් එක්කම බොහොම සතුටින් ප්‍රතිචාර දැක්වුවොත්. එහෙම නැතුව උණ දණ්ඩ මත ඔරෝගෙන බුම්මගෙන පුම්බගෙන කරණන් නැටුම් පෙන්නුවොත් නෙවෙයිනේ. ඒ නිසා උණ දණ්ඩ මත සිටින නටක විද්වත් තරුණිය හැමෝන්ටම ඉඟිමිඟි පානවා. හැමෝන්ටම අතවනනවා. හැමෝම දිහා බලලා බොහොම රාගික විදිහට මේ උණ දණ්ඩ මත හැසිරෙනවා. එතකොට මේ සියල්ලට රැවටෙනවා මෙන්න මේ අපේ උග්ගසේන. උග්ගසේන කල්පනා කරනවා මේක තමයි ජීවිතේ. මේක තමයි ඇත්ත. මේක තමයි ඇගේ සැබෑ සුන්දරත්වය කියලා. මොන බොරුද? නටක විද්වත් තරුණිය උණ දණ්ඩ මත සෑහෙන ඈතකට ඉන්න නිසා අර මෑත සිටින සියලු දෙනාට හොඳින් පේන්නට එක්තරා විදිහකින් Tamanගේ රූපය සම්පූර්ණ අපේ කටවචනෙන් කියනවා නම් මේකප් තට්ටු පිට තට්ටු ගාගෙන ඉන්නට ඇති. ඈතට ලස්සන්ට පේන්න. ආලෝක කිරණ වලට හොඳට ඉස්මතු වෙලා පේන්න මේකප් තට්ටු පිට තට්ටු ගාගෙන හිටියේ. හැබැයි ජීවිතයේ ඇගේ ඒ ස්වභාවය නෑ. හැබැයි ජීවිතයේ ඒ පෙන්වන සුන්දරත්වේ නෑ. එතකොට උග්ගසේන මේ හැම දෙයකම රැවටෙනවා. බාහිර අලංකරණයට, ඇගේ ඉඟිබිඟි පෑම් වලට, කොටින්ම කියනවා නම් ওই නටක විද්වත් තරුණිය නම් වූ පංචස්කන්ධයට උග්ගසේන ඇලුම් කරනවා. මේ පංචස්කන්ධයට උග්ගසේන ඇලුම් කරනවා. ඒ නිසාම මේ උග්ගසේන මොකද කරන්නේ? බලවත් වූ ප්‍රේම ඇතිව ලදොත් ජීවත් වෙමි නොලදොත් මියමි සිතාගෙන. ලැබුණොත් ජීවත් වෙනවා, නොලැබුණොත් මැරෙනවා. නේ ලදොත් ජීවත් වෙමි නොලදොත් මියමි. ලැබුණොත් ජීවත් වෙනවා, නොලැබුණොත් මැරෙනවායි කියලා හිතාගෙන නොකා නොබී හැඳට නැගීලා. කන්නෙත් නැතුව බොන්නෙත් නැතුව ඇඳට නැගීලා වැදහොත්තාහ. ඇඳට නැගිලා ඇඳේ වැතිරිලා කොට්ටේ බදාගෙන මේ උග්ගසේන ඉන්නවා. පැහැදිලිද? කොහොම කියාගෙනද ඉන්නේ? නටක විද්වත් තරුණියව ලැබුණොත් මම ජීවත් වෙනවා. නටක විද්වත් තරුණියව ලැබුණ නැත්නම් මම ජීවත් වෙන්නේ නැහැයි කියාගෙන. වර්තමානයේ සමහරක් තරුණ තරුණියන් ගන්නාපු තීන්දුව තීරණ වලට සමානයි. වැඩි වෙනසක් නැහැ. උග්ගසේනත් බලන්න දුරදිග සිතන්නේ නැහැ, කල්පනා කරන්නේ නැහැ. බුද්ධියෙන් තීන්දුව තීරණ ගත යුතු අවස්ථාවේදී උග්ගසේන අවස්ථාව ඉඩ දෙන්නේ හදවතටයි. බුද්ධියෙන් ගත යුතු තීරණ උග්ගසේන අවස්ථාව දෙන්නේ හදවතට. ඔන්නොතනයි උග්ගසේනට වරදින්නේ. බුද්ධියෙන් සිතා බලා තීන්දුව තීරණ ගත යුතු අවස්ථාවක්. නමුත් අර උග්ගසේන හැඟීම් වලට වහල් වෙලා, හැඟීම් වලට ඉඩ දීලා, හදවතට ඉඩ දීලා උග්ගසේන මේ නටක විද්වත් තරුණියව ප්‍රාර්ථනා කරනවා. දෙමව්පියන් විචාල කල්හි විද්වත් දුව කෙරෙහි ආලයෙන් න්‍යාව කිව්වුය. දෙමව්පියොත් ඇවිල්ලා අහනවා මොකද පුතේ මේ? ඇයි මේ මොකක් හරි අසනීපයක්ද, ලෙඩක්ද, දුකක්ද මොකක්ද කියලා මේ සිටු දෙමාපියන් අහනවා. සාමාන්‍ය දෙමාපියන් නෙමෙයි. උග්ගසේන සිටු පුත්‍රයා, උග්ගසේන සිටු පුත්‍රයාගේ දෙමව්පියන් සිටානන් සහ සිටු දේවිය ළඟට ඇවිල්ලා අහනවා දෙමව්පියෝ මොකද මේ? එතකොට කියනවා විද්වත් දුව කෙරෙහි ආලයෙන් න්‍යාව කිව්වුය. ඒ කියන්නේ මේ නැටුම් ශිල්පී තරුණිය කෙරෙහි ආදරය නිසා තමයි මේ විදියට හැසිරෙන්නේ කියලා කිව්වා. දෙමව්පියෝ ඒ අසා පුත තෙලලෙස කිරීම තොපටත් අපටත් තරම් නොවේ. අන්න කියනවා පුතේ එහෙම කරන එක ඔයාට සුදුසු වෙන්නෙත් නෑ, අපට සුදුසුත් නෑ. ඔයාට ගැලපෙන්නෙත් නෑ, අපට ගැලපෙන්නෙත් නෑ. පුතේ තෙලලෙස කිරීම කියලා කියන්නේ ඒ විදිහට කරන එක. එහෙම නැත්නම් මේ විදිහට කරන එක. මේ ආකාරයෙන් කරන එක. ඒ ආකාරයෙන් කරන එක කිව්වත් හරි ඒ විදිහට කරන එක ඔයාට සුදුසුත් නෑ, අපට සුදුසුත් නෑ.
තරම් තැනකින් සරණක් ගෙනවුත් පාවා දෙම්මයි කිව්වය. මේ කියනවා සුදුසු තැනකින් සරණක්. තරම් තැනකින් කියලා කියන්නේ සුදුසු තැනකින් සරණක් කියලා කියන්නේ විවාහයක් කරවලා දෙන්නම් ඔයාට. නේ? සුදුසු තැනකින් ಜಾති ආගම් කුල සමාන තැනකින් විවාහයක් කරවලා දෙන්නම් කියලා දෙමව්පියෝ පොරොන්දු වෙනවා. ඌ නොගෙවිසිටමය. උග්ගසේන එකඟ වෙන්නේම නැහැ. නේ? ඌ නොගෙවිසිටමය. උග්ගසේන එකඟ වෙන්නේම නැහැ. නොගෙවිස්නා උන්ගේ යාළුවානන්ද කැඳවාලා මසුදාසක් දීලා බැරිම තැන. මොකද හේතුව ඒ කාලේ තිබුණා රාජකීය නීතියක්, රජයේ නීතියක් තිබුණා. යම්කිසි පුද්ගලයෙක් සියදි විනාසා ගත්තොත් එහෙම නැත්නම් නොකා නොබී ඉඳලා මැරිලා ගියොත් එහෙම ඒ පුද්ගලයාගේ මරණයට වග කියන්නට ඕනේ ඒ පුද්ගලයාගේ පවුලේ අය. ඒ වගේම ගමේ අය. දැන් මේක බරපතල තත්ත්වයක්. මේ උග්ගසේන කන්නේත් නැහැ, බොන්නේත් නැහැ, මලානික වෙලා ප්‍රේමයෙන් ගිලන් වෙලා ප්‍රේමයෙන් හදවත ලෙඩ වෙලා. එතකොට මෙහෙම දිගටම ඉඳලා උග්ගසේන හදිස්සියේ මැරිලා ගියොත් මේ මවටයි පියාටයි ඒ මරණයට වග කියන්න සිදු වෙනවා. ඉස්සර තිබුණා ඒ නීතිය. නොකා නොබී ඉඳලා කෙනෙක් මැරුණොත් එහෙම නැත්නම් සියදි විනාසා ගත්තොත් ඒ කෙනාගේ මරණයට පවුලේ උදවිය වග කියන්නට ඕනේ. මොකද්ද හේතුව? ඒ කෙනා ගැන සැලකුවේ නැහැ. ඒ කෙනාගේ ඉල්ලීම ගැන සලකා බැලුවේ නැහැ. එහෙම නැත්නම් ඒ පුද්ගලයාගේ ඒ ඉල්ලීමට සංවේදී වුණේ නැහැ. ඉතින් බැරිම තැන මොකද කරන්නේ? මේ උග්ගසේනගේ යාළුවවට අඬ ගහනවා. අර එදා නටක විද්දත් තරුණියගේ ඒ කරණන් නැටුම් සංදර්ශනය බලන්නට ගිය ඒ යාළුවාව අඬ ගහනවා. අඬ ගහලා ඉවර වෙලා නොගිවිස්නා කියන්නේ ඒක එකඟ වෙන්නේ නැති තැන උන්ගේ යාළුවානන්ද කැඳවාලා අර උග්ගසේනගේ යාළුවාට අඬ ගහලා මසුදාසක් දීලා. මසුදාසක් කියලා කියන්නේ රන් කහවණු 1000ක්. රන් කහවණු 1000ක් දීලා ඉවර වෙලා ඒ පුත්‍රයාට, ඒ කියන්නේ උග්ගසේනගේම යාළුවෙක්නේ, ඒ යාළුවට කියනවා පුතේ ගිහිල්ලා මේ රන් කහවණු 1000 දෙන්න අර අපේ උග්ගසේන ළමයා අර දැක්කයි කියන ඒ නටක විද්දත් තරුණියගේ තාත්තට දෙන්න මේ රන් කහවණු 1000. තෙල අහස සිට නැටූ විද්දද්දුවගේ පියාට දීලා. තෙල කියලා කියන්නේ අර එදා අහසේ සිට නටපු අර නැටුම් ශිල්පිනියගේ එහෙම නැත්නම් නටක විද්දත් තරුණියගේ පියාට මේ රන් කහවණු 1000 දීලා තමාගේ දුව මපුතුන්ට පාවා දෙන්න කියවයි කියාලා යවුහ. නේ තමන්ගේ දුවව අපේ පුතාට විවාහ කරවලා දෙන්නට කටයුතු කරන්නේ කියලා මේ යාළුවව පිටත් කරවලා යවුවා. එතකොට දැන් මේ උග්ගසේන කියන වචනය ගැනත් මම පොඩ්ඩක් කියන්නම්. උග්ගසේන කියන වචනේ. මේ උග්ගසේන කියන වචනය එන්නේ මේ උග්ග කියන වචනේ. උග්ගසේන. උග්ග කියන වචනය හැදෙනවා උග්‍ර කියන අදහසින්. මේ උග්ග කියන වචනේ එන්නේ උග්‍ර එහෙම නැත්නම් උග්‍ර. ඒ කියන්නේ උස් කියන අදහස. උස් තැන්වල නැටූ නිසා මේ උග්ගසේන කියන නම පට බැඳුනා වෙන්නට පුළුවන් පසු කාලීනව. නමුත් මේ සිටු පුත්‍රයාගේ මුල් නම සමහර විට සේන විය හැකි. සිටු පුත්‍රයාගේ මුල් නම සේන විය හැකි. උස් තැන්වල නටපු නිසා උග්ගසේන ලෙස නම පසු කාලීනව පට බැඳුනා වෙන්නට පුළුවන්. හරිද? ඒකත් මෙතනදී මම විශේෂයෙන් මතක් කර සිටිය යුතු දෙයක්. එතකොට දැන් රන් කහවණු 1000ක් දීලා අර උග්ගසේනගේ යාළුවව පිටත් කරවල යවනවා. අර නටක විද්දත් තරුණියගේ තාත්තට ওই රන් කහවණු 1000 දීලා ඔයාගේ දුවව අපේ පුතාට විවාහ කරවලා දෙන්නට කටයුතු කරන්න. එහෙමත් නැත්නම් වෙන විදියකින් කියනවා නම් ඔයාගේ දුවව අපේ මේ සිටු මාලිගාවට එවන්න. අපේ පුතාට විවාහ කරගන්නට. පැහැදිලිද? තේරුණාද? එතකොට ඒ තාත්තා මොකද්ද දෙන උත්තරේ? අපි බලමු ඒ තාත්තා දෙන උත්තරේ මොකද්ද කියලා. විද්දතානෝද ඒ අසා මදුව විකුණන්නා නැත. අර කඹේ නටන පුරුෂයා නැත්තම් මේ නටක විද්දත් තරුණියගේ තාත්තා කියනවා ගත්කටටම මේ මගේ දුවව මම විකුණන්නේ නැහැ. හරියට මේක නිකන් කඩෙන් බඩුවක් ගන්නවා වගේ. රන් කහවණු 1000ක් අරගෙන දුව වෙවන්නලු සිටුමාලිගාවට. පුදුම කතාවක්. මගේ දුවව මම විකුණන්නේ නැහැ. රන් හැරගෙන නොදෙමි. රත්තරන් අරගෙන මගේ දුවව මම දෙන්නේ නැහැ. අපටත් රක්ෂාව නම් ඌම වේද? අපි ජීවත් වෙන්නෙත් අපේ දුව නිසා නේද? අපි රැකෙන්නෙත් අපේ දුව නිසා නේද? අපටත් රක්ෂාව නම් ඌම වේද කියන්නේ ඒකයි.
අපි රැකිලා ඉන්නේ අපේ දුව හම්බ කරන දේ. මොකද දුව තමයි මේ වෙනකොට වැඩිපුරම මුදලක් හම්බ කරන්නේ මේ නටක විද්වත් කණ්ඩායම. නැටුම් ශිල්පී කණ්ඩායම. මොකද අපේ දුව කරන්නා වූ ඒ කරණන් නැටුම් ශිල්පය බලන්නට තමයි බොහෝ තරුණ තරුණියන් පැමිණෙන්නේ. සමහරක් වෙලාවට එක්කෙනා දෙතුන් ගමන පැමිණෙනවා. පැහැදිලිද? තේරුණාද? එතකොට මේ පැහැදිලිද කියන දේ? එතකොට ඒ නිසාම අගේ දුවව මම දෙන්නේ නැහැ. අපි ජීවත් වෙන්නේ අපේ දුවගෙන්. නොලදොත් මියෙත් නම් මිය ප්‍රයෝජනකින්ද? නේ? කවුද ඔය උග්ගසේන කියන ළමයා? ඒ ළමයා කියනවා නම් අපේ දුවව ලැබෙන්නේ නැති වුණොත් එහෙම මැරෙනවයි කියලා. ඌ මැරිලා ප්‍රයෝජනයක් තියනවද? ඔන්න කියනවා නොලදොත් මියෙත් නම් මිය ප්‍රයෝජනකින්ද? නේ? අපේ දුවව ලැබුන්නේ නැහැ කියලා ඌ මැරෙනවයි කියලා තියෙනවා නම් මැරිලා වැඩක් තියනවද? මෙන්න මෙහෙම දෙයක් ඕන්නම් කරමු. මොකද්ද? අපහා එක්වන්නා මදුව පාවා දෙමු. අපේ දුවව කීයටවත් සිටුමාලිගාවට යවන්නේ. සිටුමාලිගාවට ගියොත් එහෙම අපේ දුව මෙච්චර කාලයක් තිස්සේ ඉගෙනගත්ත ශිල්පයෙන් නැති පළකුත් නැහැ. පැහැදිලිනේ? ඒ නිසා දුවව නම් අපි සිටුමාලිගාවට යවන්නේ නැහැ. රන් කහවණු 1000ක් දීලා. හරියට මේ ගනුදෙනුවක් නේ. මූල්‍යමය ගනුදෙනුවක්. එහෙම කරන්න බෑ. ඔය කියන උග්ගසේන කියන ඔය තරුණ ළමයා අපේ දුව නැතුව මැරෙනවයි කියලා කියනවා නම් එහෙනම් මෙන්න මෙහෙම දෙයක් කරමු. මේක කිව්වේ මේ කඹේ නටන පුරුෂයා මේක කිව්වේ කවදාවත් මේ දේ සිද්ධ නොවේයි කියලා හිතලා. නොකරන තැනටයි මේක කිව්වේ. කඹේ නටන පුරුෂයා කියනවා මෙහෙම දෙයක් කරමු. අපිත් එක්ක එකතු වෙනවා නම් නේ ඔය කියන තරුණයා ඔය කියන සියලු දේවල් අතෑරලා අපත් සමග එකතු වෙනවා නම් අන්න එතකොට අපිට අපේ දුවව මෙහෙ තියාගන්න පුළුවන් වෙනවා. අපිට අපේ දුවව අහිමි වෙන්නෙත් නැහැ. එතකොට ඒ තරුණයාගේ බලාපොරොත්තුවත් ඉෂ්ට වෙනවා. කැමති නම් එහෙම දෙයක් කරමු. තරුණයාට කියන්න අපත් සමග එකතු වෙන්න කියලා. එහෙම දෙයක් කැමති නම් අපි මේ වැඩේට කැමතියි කියලා ඔන්න කඹේ නටන පුරුෂයා දන්වල යවනවා. මේ අපහා එක්වන්නා මදුව පාවා දෙමේ කිව්වුය. අපත් සමග එකතු වෙනවා නම් අපේ දුවව අපි පාවලා දෙනවයි කියලා විවාහ කරවලා දෙනවයි කියලා කිව්වා. කඹේ නටන පුරුෂයා තමන්ගේ දුවට එහෙම නැත්නම් මේ නටක විද්වත් තරුණියට කුඩා කල සිටම මේ උණදණ්ඩ මත නටන්නට, ගී කියන්නට, සක්මන් කරන්නට මේ සියලු ශිල්පය උගන්වන්නට ඇති. එක දවසින් මේ ශිල්පය නටක විද්වත් තරුණිය ඉගෙන ගත්තා නෙවෙයි. කුඩා කල සිටම පියවර ඔසවා ඇවිදින වයසේ සිටම මේ නටක විද්වත් තරුණිය තමන්ගේ පියාගේ ආభాසය ලැබලා චුට්ට මේ දේවල් ඉගෙන ගන්නට ඇති. එතකොට එහෙම ඉගෙනගෙන මේ නටක විද්වත් තරුණිය දැන් තමයි තමන්ගේ ශිල්පය හම්බ කරන්නට පටන් ගත්තේ. දැන් තමයි තමන්ගේ ශිල්පය එක්තරා විදිහකින් ධනෝපායන මාර්ගයක් බවට පත් කරගත්තේ. එතකොට එහෙම තියෙද්දි මේ කොහෙවත් යන මේ උග්ගසේනෙක් ඇවිල්ලා තමන්ගේ දුව විවාහ කරගන්න උත්සාහ කරද්දි අර නටක විද්වත් තරුණියගේ පියා එහෙම නැත්නම් කඹේ නටන පුරුෂයා කීයටවත් ඒකට කැමති වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ වෙනකොට මේ නටක විද්වත් තරුණිය තමයි ඉහළ ආදායමක් ලැබුවේ. ඒ කණ්ඩායම අතරින් අපිට එහෙම හිතන්නට පුළුවන්. පැහැදිලිද? එතකොට ඇයට ලොකු වටිනාකමක් තිබුණා. එතකොට ඒ සියලු දේවල් අතහැරලා මේ උග්ගසේනයාව විවාහ කරගත්තොත් මේ නටක විද්වත් තරුණියට සිටු කුමාරිකාවක් හැටියට උග්ගසේනයන් වෙත යන්නට සිදු වෙනවා. උග්ගසේනගේ සිටු මාලිගාවට යන්න සිදු වෙනවා. එහෙම ගිහිල්ලා සකලාභරණයෙන් සැරසිලා ජනෙල් ළඟ දොරවල් ළඟ තැන් වල ඉඳගෙන හිටගෙන ඔහේ බලා කියාගෙන දරුමල්ලන් ඇති දැඩි කරගෙන බොහෝම ඇල්මැරුණු ජීවිතයක් ගත කරන්නටයි සිදු වෙන්නේ නටක විද්වතුන්ගේ පැත්තෙන් බැලුවොත්. හරිද? නටක විද්වතුන්ගේ පැත්තෙන් බැලුවොත් ඒ අය ඒ දෙයට කැමති නැහැ. දැන් කෙනෙක් කල්පනා කරන්න පුළුවන්. ඉතින් හොඳ අවස්ථාවක් නේ. මේ නටක විද්වත් තරුණියට සිටු කුමාරිකාවක් බවට පත්වන්නට ලැබෙන හොඳ අවස්ථාවක්. නමුත් මේ නටක විද්වත් තරුණියවත් මේ කඹේ නටන පුරුෂයා එහෙම නැත්නම් මේ නටක විද්වත් තරුණියගේ තාත්තවත් ඒක ඒ විදිහට දකින්නේ නැහැ. මොකද මේ මිනිස්සු කුලයෙන් නටක විද්වතුන්, නටුම් ශිල්පී කුලය, නටකාර කුලය සිටු කුලයට වඩා පහත් කුලයක්. සිටු කුලයට වඩා පහත් කුලයක්. ඉන්දියාවේ අදටත් මේ කුල ભેදය තියෙනවනේ. එතකොට සිටු කුලය ඊටා උසස් කුලයක්. නටක විද්වත් කුලය ඊටා පහත් කුලයක්. නටුම් ශිල්පීන් ඊටා පහත් කුලයක්. එතකොට ඒ නටක විද්වතුන් කීයටවත් කැමති වෙන්නේ නැහැ තමන්ගේ දුවව අර සිටු කුලයේ වෙත යවන්නට. තේරුණාද? ඒ අය ඒකට කැමති නැහැ. පැහැදිලිද? ඒ වගේම උග්ගසේනක දෙමව්පියොත් කැමති නැහැ
නටක විද්වත් කුලයෙන් තරුණියක්ව Tamanගේ පුතා විවාහ කරගන්නවට. එතකොට කුලයට පටහැනිව මේ දේවල් කළාම ගොඩක් වෙලාවට කුලයෙන් නෙරපනවා. කුලයෙන් නෙරපනවා. හරිද? එතකොට බලන්න මේ උග්ගසේනගේ සිටු දෙමාපියන් එහෙම නැත්නම් උග්ගසේනගේ දෙමාපියන් උත්සාහ කරනවා සල්ලි දීලා සමහරක් වෙලාවට මේ වැරදි වහගන්න. සල්ලි විසි කරලා මේ අපකීර්තියෙන් මිදෙන්නට. හරිද? සල්ලි විසි කරලා හෙමින් සීරුවේ මේ නටක විද්වත් තරුණියව සිටු මාලිගාවට ගෙන්නගෙන ඇයව සිටු කුමාරිකාවක් බවට පරිවර්තනය කරන එක මහ ලොකු දෙයක් නෙවෙයි. කවුරුත් ඊට පස්සේ ප්‍රශ්න කරන්නේ නැහනේ. ඇය ආවේ කොහෙන්ද, කවුද, කින්ද, මන්ද කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ. කියන්න පුළුවන් කොහේ හරි දුර ඈතක සිටු කුමාරිකාවක් මේ අපේ පුතාට ගෙනාවයි කියලා. හරිද? ඒ නිසා හෙමින් සීරුවේ අර කහවණු 1000 දීලා කඹේ නටන පුරුෂයාට ඒ පුරුෂයාගේ දුවව සිටු මාලිගාවට ගෙන්න ගන්න තමයි උත්සාහයක් දැරුවේ. නමුත් වැඩේ හරි ගියේ නැහැ. කඹේ නටන පුරුෂයා ඒකට කැමති වුණේ නැහැ. කිව්වා අපි ඒ දෙයට කැමති වෙන්නේ නැහැ. මොකද අපේ දුව තමයි අපිවත් ජීවත් කරවන්නේ, සල්ලි හම්බ කරවන්නේ. ඒ නිසා කැමති නම් ඔය උග්ගසේන කියන ළමයාට අපිත් එක්ක එකතු වෙන්න කියන්නේ. එතකොට මේ කතාව ගිහිල්ලා අර යාළුවා උග්ගසේනගේ දෙමව්පියන්ට කියනවා. මෙන්න මෙහෙම කඹේ නටන පුරුෂයා ඒකට කැමති වුණේ නැහැයි කියලා. මේ තියෙන්නේ. දෙමව්පියෝ එපවත ආසා බිඳුවන්ට සිතාදෝ කීහ. ඒ කියන්නේ අර උග්ගසේන සිටු පුත්‍රයාගේ දෙමව්පියෝ අර යාළුවා ඇවිල්ලා කියාපු පණිවිඩය අහලා උග්ගසේනට කිව්වා බලන්න පුතේ ඒ තාත්තා කැමතිත් නෑ ඒ දුවව මෙහෙට එවන්න. තේරුණාද? ඒ තාත්තා කැමතිත් නෑ ඒ දුවව මෙහෙට එවන්න, සිටු මාලිගාවට එවන්න. ඔයාට එන්නලු එහෙට. ඔයාට එන්නලු ඒ ඇත්ත එක්ක එකතු වෙන්න. ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නැති දෙයක් නේ. නේද පුතේ? නේද? එහෙම නේද? කියලා දෙමව්පියෝ දෙන්න අර හිතුවා කවදාවත් උග්ගසේන මේ සියලු සැප සම්පත් අතහැර දාලා මේ නටක විද්වත් තරුණියගේ කුලයට වැටෙන්නට යයි කියලා හිතුවේ නෑ. ඒ නිසා මේ සිටු දෙමාපියන් අර Tamanගේ පුතාට කියනවා පුතේ කවදාවත් ඒ දේ සිද්ධ වෙන්නේ නෑ නේද? ඔයාට කියනවා ඒගොල්ලන්ත් එක්ක එකතු වෙන්නලු. මේ හැමදේම දාලා ඔයාට එන්නලු එහෙට. වෙන්නේ නෑනේ ඔය දේ. නමුත් මෙන්න මේ උග්ගසේන කියාපි නෑ මං ඒ අයත් එක්ක එකතු වෙනවයි කියලා. දෙමව්පියන්ට කට උත්තර නැති වෙන්නේ නැති. පැහැදිලිද බලන්න? එසේ වීනම් මම උන්හා එක් වෙමි කියලා. නේ? එහෙමනම් මම ඔවුන් සමග එකතු වෙනවයි කියලා කිව්වා. එසේ වීනම් මම උන්හා එක් වෙමි කියලා. මේ උග්ගසේන කෙලින්ම කිව්වා එහෙමනම් නටක විද්වත් තරුණිය සිටු මාලිගාව වෙත ගෙනෙන්නේ නැතිනම්, අවසරේ නැතිනම් මම නටක විද්වතුන් සමග එකතු වෙනවයි කියලා. පැහැදිලිද? මම උන්හා එක් වෙමි කියලා නෑයන් සියන් නොඑක් ලෙසින් නැවතුවත් නේ. නෑදෑයන් සියන්, සියන් කියලා කියන්නේ ස්වකීයයන්, නෑයන් කියලා කියන්නේ නෑදෑයන්, සියන් කියලා කියන්නේ ස්වකීයයන්, ස්වකීයයන් කියලා කියන්නේ තමාගේම අය. ඒ කියන්නේ තමාගේම අය කියලා කියන්නේ තමන්ගේ අම්මා තාත්තා, සහෝදරයා සහෝදරිය ඒ වගේ. නෑයන් සියන්, නෑයන් කියලා කියන්නේ නෑදෑයන්, සියන් කියලා කියන්නේ ස්වකීයයන් තමාගේම අය. නොඑක් ලෙසින් නැවතුවත්, නොඑක් ලෙසින් නොඑක් දේවල් කියලා මේ උත්සාහ කළා මේ උග්ගසේනයා වළක්වන්නට, උග්ගසේනව නවත්තන්නට. නමුත් සිතාගත් සිතවිල්ල පිරිමැසූ බව මුත් කාර්ය නොසලකා. දැක්කද උග්ගසේනගේ තියෙන මේ එක්තරා විදිහකින් අදූරදර්ශී බව. ඒ වගේම ඒ කියන්නේ දුරදිග බලා කටයුතු කරන්නේ නැහැ මේ උග්ගසේන. ඊට පස්සේ මොනවද වෙන්නේ මට? නේ මොනවා වෙයිද මට? ඒව කල්පනා කරන්නේ නැහැ. ඒ වගේම මේ උග්ගසේන ඊටමත් අවිචාරශීලී ලෙස, අඥානවන්ත ලෙස තමයි මෙතනදී හැසිරෙන්නේ. හැඟීම් වලට වහල් වෙලා. තමන් හිතින් හිතාගත්ත සිතුවිල්ල ඉටු කරගත්තා මිස ඒකෙන් සිදුවෙන අනිෂ්ට ඵල විපාක, අනිටු ඵල විපාක ගැන කල්පනා කරේ නැහැ. අයහපත් ප්‍රතිඵල ගැන කල්පනා කරේ නැහැ. හරිද? තමන් හිතින් හිතාගත්ත සිතුවිල්ල මොකද්ද? හිතින් සිතාගත්ත සිතුවිල්ල කෙසේ හෝ මේ නටක විද්වත් තරුණියව තමන්ගේ බිරිඳ කරගන්නවා, කෙසේ හෝ තමන්ගේ භාර්යාව කරගන්නවා කියලා හිතින් හිතාගත්ත ඒ සිතුවිල්ල ඉටු කරගත්තා මිසක්, ඉෂ්ට සිද්ධ කරගත්තා මිසක් ඒ නිසා සිදුවෙන්නට යන විපත්, එහෙම නැත්නම් ඒ නිසා සිදුවෙන්නට යන අකටයුතු කම් පිළිබඳව කල්පනා කරේ නැහැ. මෙහෙම කළොත් මොනවා වෙයිද කියලා කල්පනා කළේ නැහැ. දුරදිග බලා කටයුතු කළේ නැහැ. හරිද? එතකොට කාර්ය නොසලකා විද්වතුන් ළඟට ගියහ. අර නටුම් ශිල්පීන්
ළඟට ගියා. නැටුම් ශිල්පීන් සමග ජීවත් වන්නට ගියා. එතකොට මේක ඊටා බරපතල තත්ත්වයක්. ඔබ වටහා ගන්න දරුවන් සියලු දෙනාම මේක ඊටා බරපතල තත්ත්වයක්. ඇයි මේ තත්ත්වය බරපතලයි කියලා කියන්නේ? ඒකට හේතුව තමයි මේ උග්ගසේන සිටු පුත්‍රයා තමන්ගේ කුලයට වඩා අඩු කුලයකට ගිහිල්ලා එක රාත්‍රියක් නිදාගත්තොත්, එක රැයක් හිටියොත්, මාසයක් දෙකක් නෙමෙයි, එක රැයක් හිටියොත් මේ සිටුවරු ඒ සිටු කුලයෙන් මේ උග්ගසේනයාව නෙරපනවා. සාමාන්‍යයෙන් එහෙමයි තියෙන්නේ සිරිත. එක රැයක් ගිහිල්ලා පහත් කුලයේ අය සමග ජීවත් වුණොත් එහෙම ඉන්දියාවේ තත්ත්වයේ තියෙනවා අර උසස් කුලයේ අය ඒ කුලයෙන් ඒ අදාළ අයව නෙරපනවා, එළවා දමනවා. ඒ වගේම දැන් උග්ගසේන මේ හැමදේම අතහැරලා උග්ගසේන නටක විද්වතුන් වෙතට යනවා කියලා කියන්නේ උග්ගසේනට Tamanගේ පියාගෙන් ලැබෙන්නට නියමිත ඒ පිය උරුමය අහිමි වෙනවා. දැන් සාමාන්‍යයෙන් ඉන්දියාවේ සිටු තනතුර ලැබෙන්නේ ඉස්සර 80 කෙලක් ධනය තියෙන්නට ඕනේ. 80 කෙලක් කියලා කියන්නේ කෝටි 80ක්. කෝටි 80ක ධනය තිබෙන්නට ඕනේ. වත්කම කෝටි 80ක් තියෙන්නට ඕනේ. රජතුමා විසින් සිටු තනතුරක් පිරිනමනවා. සිටු තනතුරක් පිරිනමනවා. කෝටි 80ක ධනය පෙන්වන්නට ඕන. එතකොට මේ කෝටි 80ක ධනය මේ උග්ගසේනට පියාගෙන් උරුම වෙන්නට නියමිතයි. ඒ වගේම සාමාන්‍ය සිටු තනතුර යන්නේ පියාගෙන් පුතාට. සිටු තනතුර යන්නේ පියාගෙන් පුතාට. එතකොට මේ උග්ගසේනගේ පියාට තිබුණු සිටු තනතුර උග්ගසේනට ලැබෙන එක අහෝසි වෙනවා. උග්ගසේන සිටු පුත්‍රයාගේ පියාට උරුමව තිබුණු 80 කෝටියක් ධනය, 80 කෙලක් ධනය උග්ගසේනට අහෝසි වෙනවා. නැතිව යනවා. පියාගේ සිටු උරුමය, පියාගේ ධනය මේ සියලු දේ අහිමි කරගෙනයි උග්ගසේන නටක විද්වතුන් වෙතට යන්නේ. මේතනයි තියෙන බරපතලකම. දැන් වෙනදනම් උග්ගසේන රැකියාවක් කරන්න උවමනාවක් නැහැ. සිටු මාලිගාවේ බොහොම විනෝදයෙන් කල්ගත කරන්න තමයි ඉතුරු උනේ උග්ගසේනට. පියාගේ 80 කෙලක් ධනයෙන් උග්ගසේනට ජීවත් වෙන්නට අවශ්‍ය කරන සියලු සැප සම්පත් උග්ගසේනට සිටු මාලිගාව තුල තිබුණා. හැබැයි පියාගේ ධනයෙන් ලැබෙන සියලු ආදායම් සියල්ල ප්‍රතික්ෂේප කරලා උග්ගසේන නටක විද්වතුන් වෙත යනවා කියලා කියන්නේ උග්ගසේනගේ ආදායම බිඳුවයි. උග්ගසේනට තවදුරටත් ජීවත් වෙන්නට අවශ්‍ය කරන මිල මුදල් පියාගේ ධනයෙන් ලැබෙන්නේ නැහැ. උග්ගසේනගේ ආදායම බිඳුවයි. උග්ගසේනට රැකියාවක් නැහැ. දැන් සිටු මාලිගාව තුල සිටපු උග්ගසේනට රැකියාවක් කරන්න අවශ්‍යතාවක් තිබුණේ නැහැ. මාසිකව සියලු වතුපිටි දීපල වතුපිටි වලින් දැසිදස්සන්ගෙන් සියලු දේවල් වලින් උග්ගසේනගේ සිටු මාලිගාවට සියලු අස්වැන්න ආහාර පාන බබභෝග මේ සියලුම දේවල් ලැබුණා. නමුත් මේ සියලු දේ අතහැරලා නටක විද්වතුන් වෙත ගිය උග්ගසේනට ආදායම බිඳුවයි. කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. රස්සාවක් කරන්නත් උග්ගසේනට බෑ. නේ? උග්ගසේනට බෑ. නටක විද්වතුන් ළඟට ගිය මේ උග්ගසේන නටක විද්වතුන්ගේ පැත්තෙන් බැලුවොත් කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්. කිසිම දෙයක් දන්නේ නැති මිනිහෙක්. ඒ කියන්නේ ඒකේ අදහස උග්ගසේන කිසිම ශිල්ප ශාස්ත්‍රයක් ඉගෙන ගත්තේ නැති කෙනෙක් නැහැ. උග්ගසේන ක්‍රමානුකූල අධ්‍යාපනයක් ලබන්නට ඇති. ඇතැම් විට දිසාපාමොක් ආචාර්යින් වෙතින් උග්ගසේන ඉගෙන ගන්නට ඇති. මොකද උග්ගසේන කියලා කියන්නේ සිටු පුත්‍රයෙක්. එතකොට මේ සිටු පුත්‍රයා ක්‍රමානුකූල විධිමත් අධ්‍යාපනයක් ලබන්නට ඇති. හැබැයි ඒ ක්‍රමානුකූල විධිමත් අධ්‍යාපනයක් ලැබුවට උග්ගසේනට මේ නටක විද්වතුන් ළඟදී ඒ ක්‍රමානුකූල විධිමත් අධ්‍යාපනයට කිසි වටිනාකමක් නැහැ. මොකද නටක විද්වතුන් නැටුම් ශිල්පීන් බලන්නේ මේ උග්ගසේනට නැටුම් පුළුවන්ද? ගී කියන්නට පුළුවන්ද? කඹයේ නටන්න පුළුවන්ද? උණදණ්ඩ මත නටන්න පුළුවන්ද? ඒ වගේ දේවල්. ඒ වගේ දේවල්. පැහැදිලිද? ඒ නිසා අර කෙතරම් ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගත්තා වුණත් උග්ගසේන නටක විද්වතුන් වෙතට ගියාම උග්ගසේන එක්තරා විදිහකින් ශුන්‍ය පුද්ගලයෙක්. කිසිදු දෙයක් දන්නේ නැති පුද්ගලයෙක් බවට පත් වෙනවා. පැහැදිලිද මම මේ කියන දේ? හරිද? ඒ නිසාම තමයි මේ විද්දතානෝ කියලා කියන්නේ අර කඹේ නටන පුරුෂයා. විද්දතානෝ නැටුම් ශිල්පියා. මේ නැටුම් ශිල්පියා ඒ කියන්නේ මේ මාමණ්ඩි උග්ගසේනගේ මාමණ්ඩියා නේ සිටු පුත්‍රයාණන් දන්නා විද්වත් ශිල්පයක් නැතත් ඒ කියන්නේ මේ සිටු පුත්‍රයා දන්න නැටුම් ශිල්පයක් නැහැ. සිටු පුත්‍රයා දන්න කරණන් නැටුමක් නැහැ.
සිටු පුත්‍රයා දන්න කිසිදු විද්‍යාවක් නැහැ. ඒ නිසා විද්වත් ශිල්පයක් නැතත් ඒ දෙය මේ දෙය අල්වා ගන්ටුවත් සහයක් වුවමනා හේයින් අන්න ඒක බොහෝම සාමාන්‍ය ලෝක විවහාරය. ඒ දේ මේ දේ වුවත් අල්වා ගන්නට සහයක් වුවමනා හේයින් ඔය ඒක මේක ඔය මොකක් මොනවා හරි අල්ලගන්න හරි අඩුම තරමේ උදව්වක් එපේ. අර නටක විද්වතුන්ට සමහරක් වෙලාවට විවිධ කරණන් නැටුම් පෙන්වනකොට විවිධ සංදර්ශන පවත්වනකොට සමහරක් දේවල් අල්ලගෙන ඉන්න එපේ. අර බෝල කරකවද්දි බෝල උඩ දාද්දි සමහරක් වෙලාවට බෝලෙන් බෝලේ උග්ගසේන තමයි දෙන්නේ. එතකොට ඒ වගේ අර මොනවා හරි අර ආම්පන්න අවශ්‍ය කරන දේවල් අල්ලගෙන හරි ඉන්නේ නැත. එහෙම නැත්නම් නැටුම් ශිල්පීන් සංදර්ශන පවත්වලා ලැබෙන බොහෝ තෑගි භෝග අඩුම තරමේ උස්සගෙන යන්න හරි එකෙක් එපේ නේ. අනුන්ගේ කර කියන්නේ බඩුමලු අනුන්ගේ දේවල් උස්සගෙන යන්න හරි කෙනෙක් ඉන්න එපේ. ඒ නිසා ඔන්න ඒක මේක අල්ල ගන්න හරි අඩුම තරමේ අත්උදව්වට මෙහෙකාරකමට වැඩපලට අත්උදව් වෙන්න හරි අඩුම තරමේ ඔන්න ඔහේ ඉන්න තෑ කියලා හිතාගෙන දුවනියන් පාවා දීලා නේ බේරෙන්න බෑනේ මේ උග්ගසේනගේ. ඒ නිසා තමන්ගේ දියණියව විවාහ කරවලා දුන්නා. නේ තමන්ගේ දියණියව විවාහ කරවලා දුන්නා දුවනියන් පාවා දීලා. දියණියව විවාහ කරවලා දීලා උනුත් කැඳවාගෙන රටමුළුල්ලේ කෙලි ලලු පෑ ඇවිදිති. ඒ කියන්නේ මේ උග්ගසේනයාවත් කැඳවාගෙන රටමුළුල්ලේ කියලා කියන්නේ රට පුරා කෙලි ලලු පෑ කියලා කියන්නේ ක්‍රීඩා නැටුම් ආදිය පෙන්වමින් කෙලි ලලු කියලා කියන්නේ කෙලි ලලු කියන එක අර උච්චාරණයේදී තමයි මේ කෙලි ලලු වෙලා තියෙන්නේ. එතකොට ඒකේ අනිත් සාමාන්‍ය තේරුම කෙලි නලු කියලා කියන්නේ ක්‍රීඩා සහ නාට්‍ය පෙන්වමින් ඇවිදිනවා. උග්ගසේනවත් කැඳවාගෙන ක්‍රීඩා නාට්‍ය පෙන්වමින් ඇවිදිනවා. දැන් කල්පනා කරලා බලන්න උග්ගසේන සිටු තනතුරත් ඒ කියන්නේ පියාගෙන් ලැබෙන්නට නියමිතව තිබුණු සිටු තනතුරත් හැරදාලා පියාගෙන් උරුම වෙන්නට තිබිච්ච සියලු ධනයත් හැරදාලා උග්ගසේන ඇවිල්ලා නටක විද්වතුන් සමග එකතු වුණාට උග්ගසේනට සිදු වෙන්නේ නටක විද්වතුන්ටත් බැල මෙහෙවරකම් කරන අන්තිම පහත් තත්වයට වැටෙන්නට. නටක විද්වතුන්ටත් අත්උදව් දෙන බැල මෙහෙවරකම් කරන අන්තිම පහත් තත්වයටයි උග්ගසේන වැටෙන්නේ. බලන්න දුරදිග බලන්නේ නැතුව දුරදිග විමසන්නේ නැතුව කල්පනා කරන්නේ නැතුව ගන්නා හදිසි තීරණ ඉක්මන් තීරණ නිසා උග්ගසේනට මේ වගේ තත්වයක් අත් වෙනවා. එක්තරා පැත්තකින් උග්ගසේන අවංකයි. උග්ගසේනගේ හදවත පිරිසිදුයි. උණදණ්ඩක් මත නටපු ඒ තරුණිය කෙරෙහි ආශාවක් ඇති කරගත්ත බව ඇත්ත. ඒ තරුණියව ලබා ගන්නට සිතින් ප්‍රාර්ථනා කළ බව ඇත්ත. හැබැයි උග්ගසේන කල්පනා කරන්නේ ඒ නටක විද්වත් තරුණියව Tamanගේ ජීවන සහකාරිය බවට පත් කරගන්නට. එහෙම නැත්නම් බිරිඳ බවට පත් කරගන්නට. වෙනත් කෙලිලොල් විනෝදකාමී සිටු පුත්‍රයෙක් එහෙම නැත්නම් කුමාරයෙක් සමහරක් වෙලාවට මේ නටක විද්වත් තරුණිය කෙරෙහි මේ වගේ පිළිබඳ සිතක් ඇති කරගෙන සමහරක් වෙලාවට ඇයව Tamanගේ ජීවන සහකාරිය කරගන්නට පතන්නේ නැහැ. Tamanගේ බිරිඳ කරගන්නට ප්‍රාර්ථනා කරන්නේ නැහැ. සමහරක් වෙලාවට මේ නටක විද්වත් තරුණියට ආරාධනා කරලා යම්කිසි කාලයකට යම්කිසි දවසකට දෙකකට මේ නටක විද්වත් තරුණියගේ පහස ලබා ගන්නට සමහරක් වෙලාවට කුමාරයෙක් එහෙම නැත්නම් සිටු පුත්‍රයෙක් කටයුතු කරાવી. වෙනත් සිටු පුත්‍රයෙක් වෙනත් කුමාරයෙක් කවදටද මේ ඇයව සදහටම Tamanගේ බිරිඳ කරගන්නට කවුරුත් කල්පනා කරේ නැහැ. නමුත් මේ උග්ගසේනගේ තියෙන පවිත්‍රත්වය පිවිතුරුකම එක්තරා විදිහකින් අවංකකම මේ උග්ගසේන කල්පනා කරන්නේ මොහොතක සැපත ගැන විතරක් නෙවෙයි. මොහොතක සතුට ගැන විතරක් නෙවෙයි. ඇයව Tamanගේ ජීවන සහකාරිය Tamanගේ බිරිඳ බවට පත් කරගන්නයි මේ උග්ගසේන කල්පනා කරන්නේ. එහෙම නැතුව අර වගේ මොහොතකට ඇයි නටක විද්වත් තරුණියව ලබා ගන්නට නෙවෙයි. ඒතර උග්ගසේන එක්තරා පැත්තකින් උග්ගසේන අහිංසකයි. එක්තරා පැත්තකින් උග්ගසේන අවංකයි. එක්තරා පැත්තකින් උග්ගසේන බොහොම ආදරණීයයි. හැබැයි උග්ගසේන හැඟීම් වලට වහල් වෙලා බුද්ධියට තැන දෙන්නේ නැතුව හදවතට තැන දීලා බොහොම අනුවන ලෙස මේ බොහොම අඥාන ලෙස කටයුතු කරපු පුද්ගලයෙක් හැටියට අපට මේ කතාවේදී මූලාරම්භයේදී උග්ගසේන ගැන අපට පැහැදිලි කරන්නට පුළුවන් උග්ගසේනගේ චරිතය පිළිබඳව. මං හිතනවා ඔයගලන්ට පැහැදිලි ඇති කියලා.
ඒ විද්දද්දූත් නොබෝ කලකින් සිටුපුත්හට පුතකු වදාපියා. දැන් බොහොම සංක්ෂිප්තව මේ අවස්ථාවන් ඉදිරිපත් කරනවා. ඒ විද්දද්දූත් කියලා කියන්නේ අර උණ දණ්ඩ මත නටන නටක විද්දත් තරුණී. නොබෝ කලකින් සිටුපුත්තට පුතකු වදාපියා. බොහොම ඉක්මනින්ම කෙටි කලකින්ම මේ සිටුපුත්‍රයාට දාව. ඒ කියන්නේ උග්ගසේනයන්ට දාව දරුවෙකු එහෙම නැත්නම් පුත්‍රයෙකු බිහි කළා. දැන් කල්පනා කරන්න මේ නටක විද්දත් තරුණියට මේ උග්ගසේන පිළිබඳව කෙබඳු හැඟීමක් තියෙන්නට ඇතිද? නිකන් කල්පනා කරන්න. දැන් මේ නටක විද්දත් තරුණිය කීයටවත් මේ අවස්ථාවේදී විවාහයක් බලාපොරොත්තු වුණාද? කොහෙත්ම නැහැ. කොහෙත්ම නැහැ. නටක විද්දත් තරුණියකට එහෙම නැත්නම් නිලියකට නාට්‍යාංගනාවකට මේ විවාහය කියලා කියන්නේ කරදරයක්. දරුවන් ලැබීම කියලා කියන්නේ කරදරයක්. කොටින්ම විවාහය දරුවන් ලැබීම නටක විද්දත් තරුණියට තියෙන ඉල්ලුම අඩුවීමක්. අරද ඉල්ලුම අඩුවීමක්. එතකොට කීයටවත් මේ නටක විද්දත් තරුණිය බලාපොරොත්තුුනේ නෑ මේ උග්ගසේනයන් සමග විවාහ වෙන්න. නටක විද්දත් තරුණිය මේ උග්ගසේනයන්ව දැකලත් නෑ. කොටින්ම. මොකද මේ දහස් ගණන් ජනතාව අතර මේ උග්ගසේන වගේ තව කී දෙනෙක් මේ නටක විද්දත් තරුණිය දිහා ඇසිපිය නොහෙලා බලාගෙන හිටියත්. එතකොට නටක විද්දත් තරුණියගේ හදවතේ කොනකවත් මේ උග්ගසේන පිළිබඳව සෙනෙහසක් හටගන්නේ නෑ. නිකන් කල්පනා කරන්න. එතකොට අර පියාගේ කීමට දෙමාපියන්ගේ බලකිරීමට මේ නටක විද්දත් තරුණිය අකමැත්තෙන් හෝ මේ සිටු පුත්‍රයාව විවාහ කරගන්නට ඇති. හැබැයි ඇයට මේ විවාහය කරදරයක්. මොකද ඇය හොඳටම මුදල් උපයමින් හිටපු කාලය. එතකොට විවාහ වෙලා ඊට පස්සේ දරුවෙක් ලැබෙන්න ආපුවම මාස 9ක් නටක විද්දත් තරුණියට කිසිම උණ දණ්ඩක් මත නටන්න බෑ. නටක විද්දත් තරුණියට Tamanගේ නැටුම් සංදර්ශන පවත්වන්නට බෑ. මිනිස්සු බැන බැන යන්නට ඇති. නේ? ආදායම සහ මුලින්ම ඉවරයි. මේ උග්ගසේනට ආදායමකුත් නැහැ. ඊට පස්සේ නටක විද්දත් තරුණිය විවාහ කරගෙන ඇයට දරුවෙක් ලැබෙන්න ආපුවම නටක විද්දත් තරුණියගේ ආදායමත් ඉවරයි. ආදායම බිඳුවයි. නටක විද්දත් තරුණියට තියෙන්නේ කේන්තියක්. කේන්තියක් තියෙන්නේ. ඇගේ කේන්තිය සාධාරණයි. ඇගේ කෝපය සාධාරණයි. කොහෙවත් නැති මේ උග්ගසේන කියලා සිටු පුත්‍රයෙක් ඇවිල්ලා උගේ සිටු තත්ත්වයක් දාලා අපිත් එක්ක එකතු වෙලා අන්තිමට මාවත් කසාද බැඳගෙන අන්තිමට මට දැන් ඒ උග්ගසේනට දාව දරුවෙකුත් පිළිසිඳගෙන දැන් මට මගේ සුපුරුදු ජීවන වෘත්තිය කරගන්නට හැකියාවක් නැහැ. කවුරුවක්වත් කැමතිද මේ කසාද බැඳපු දරුවෙක් ලැබෙන්න ඉන්න කාන්තාවකගේ ඇසුර පතන්නේ නැහැ නේ කිසි කෙනෙක්. එතකොට මේ නටක විද්දත් තරුණියට උණ දණ්ඩ මත පෙන්වන දර්ශනයනුත් නැහැ සංදර්ශනයනුත් නැහැ. ඒ වගේම නටක විද්දත් තරුණියව බැහැ දකින්නට දුක සැප හොයන්නට අර වෙනදා පැමිණෙන කුමාරවරු සිටුවරු මැති ඇමතිවරු එන්නෙත් නැහැ නටක විද්දත් තරුණිය මේ බඳු තත්වයක සිටිනකොට. එතකොට සියලු ආදායම් ඉවරයි. මාස 9කින් පස්සේ දරුවව බිහි වෙලා දරුවව නලවනවා. දරුවව හදා වඩා ගන්න වෙනවා. දරුවගේ ඕන ඇපාකම් හොයා බලන්න වෙනවා. දරුවට කිරි දෙන්න වෙනවා. එතකොට තවත් අවුරුදු 2-3ක් මේ දරුවා උස්මහත් වෙනකන් තවත් අවුරුදු 2-3ක් දරුවා වෙනුවෙන් කැප වෙන්නට සිද්ධ වෙනවා. එතකොට මේ නටක විද්දත් තරුණියට උණ දණ්ඩ මත නටන්නට කොහොමටත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නිකන් කල්පනා කරලා බලන්න. මේ තත්ත්වය නටක විද්දත් තරුණියට තියෙන්නේ කේන්ද්‍ර. දැන් මේ උග්ගසේන ගෙන් පලිගන්නට මේ නටක විද්දත් තරුණිය අවස්ථාවක් හොය ඉන්නේ. ඒ කියන්නේ Tamanගේ හිතේ තියෙන කේන්තිය මේ මිනිහා පිටින් යවන්න. එහෙම නැත්නම් මේ මිනිස්යාට මේ දේ අඟවන්නට. ඒ නිසා දැන් මේ උග්ගසේනව විවාහ කියන්නේ උග්ගසේන විවාහ වෙච්ච නැත්නම් උග්ගසේන විවාහ කරගත්ත මේ නටක විද්දත් තරුණිය එක්තරා විදිහකින් මේ උග්ගසේන කෙරෙහි තියෙන තදබල කේන්තිය කමනාපය. අනිත් දේ තමයි තවත් ඒ කේන්තිය දෙගුණ තෙගුණ වෙන්නේ මේ නටක විද්දත් තරුණිය මේ විද්දත් කණ්ඩායම තුල බොහොම ඉහළින් වැජබෙච්ච තැනැත්තියක්. ඒ කියන්නේ මේ නටක විද්දත් 500ක් වූ නටක විද්දත් කණ්ඩායමේ වැඩිම ආදායමක් හොයපු වැඩිම ඉල්ලුමක් තිබිච්ච ඉහළම තැනක වැජබිච්ච තැනැත්තියක් තමයි මේ නටක විද්දත් තරුණිය. එතකොට ඒ නටක විද්දත් තරුණියගේ ස්වාමි පුරුෂයා
අනිකුත් සියලුම නටක විද්වතුන්ට නැටුම් ශිල්පීන්ට බැල මෙහෙවරකම් කරනවා කියලා කියන්නේ කොච්චර මදිපුංචිකමක්ද? කොච්චර මදිපුංචිකමක්ද? රස්සාවක් කරන්නෙත් නෑ. ඒ කියන්නේ අර දැන් Taman වගේම එක්කෝ උණ දණ්ඩක් මත නටන්න ඕනේ. එහෙම නැත්නම් කඹයක් මත නටන්න ඕනේ. එහෙම නැත්නම් වෙන මොනවා හරි කරණන් නැටුම් ශිල්පයක් පෙන්වමින් එක්කෝ ආදායමක් හොයාගන්න ඕනේ. අනිකුත් නැටුම් ශිල්පීන් වගේ. එහෙමනම් තව කමක්වත් නෑ. දැන් මේ උග්ගසේන මොකද කරන්නේ? මේ තමාව විවාහ කරගෙන තමන්ටත් වඩා මේ ඉන්න මේ සියලු අනෙකුත් නටක විද්වතුන්ට බැල මෙහෙවරකම් කරනවා. ඒ නටක විද්වතුන් හම්බ කරන සල්ලි ගෝනි මේ මිනිහා කරගහගෙන අදිනවා. ඒ නටක විද්වතුන් එක තැනක ස්ථිර වාසස්ථානයක් නැහැනේ. එක තැනක ස්ථිර වාසයක් නැහැ. තැනින් තැනට ගමන් කරනවා. එතකොට මේ නටක විද්වතුන් ගමන් කරන ගැල් කරත්තව සියල්ල නඩත්තු කරන්නේ නේ. පැහැදිලිද? හරකුන්ට තනකොළ කන්න දෙන්නේ. හරකුන්ව දිගේලි කරන්නේ. උන්ට වතුර බොන්න දෙන්නේ. ඒ වගේම මේ නටක විද්වතුන්ගේ ඔය සියලු ආම්පන්න බඩු බාහිරාදිය සල්ලි මලු මේ සියල්ල කරගහගෙන එහෙට මෙහෙට අදින්නේ මේ උග්ගසේන. එතකොට මේ නටක විද්වත් තරුණියට කොච්චර ලැජ්ජාවක්ද? කොච්චර අපහාසයක්ද? කොච්චර කේන්තියක්ද? නිකන් කල්පනා කරලා බලන්න. ඇයගේ ආදායම ඉවරයි මේ මිනිස්සයා නිසා. මේ මිනිස්සයා නිසා දාව ලැබපු දරුවා නිසා තව කාලයක් ඇයට දරුවා සමග කැප වෙන්න දරුවාට කැප කරන්න සිදු වෙනවා කාලයක්. ඒ වගේම මේ නටක විද්වත් තරුණියට තවත් මේ කියන්නේ බොහොම කේන්තියට කරුණක් උනේ මේ උග්ගසේන තමන්ගේ කණ්ඩායමේ අයට බැල මෙහෙවරකම් කරනවා. තමන්ගේ ස්වාමි පුරුෂයා අනුන්ට මෙහෙකාරකම් කරනවා. එතකොට ඒකත් මේ නටක විද්වත් තරුණියට කේන්තියට හේතුවක් වුණා. ඒ නිසා තමන්ගේ කෝපය ඇය ප්‍රකාශ කළේ කොහොමද? දරුවව නලවන ගමන් උග්ගසේනට ඇනුම් පද කියනවා. මේ බලන්න. පුතකු වදාපියා නලවන කල ගැල් රකින්න උගේ පුත බර උසුලන්න උගේ පුත කුමකුත් නොදත්ත උගේ පුතයයි කියා නලවයි. හරිද? දරුවව නලවනකොට උග්ගසේන ඒ හරියෙන් යන එනකොට උග්ගසේන යන එන වෙලාවල් බලලා කොහොමද දරුවව නලවන්නේ? ගැල් රකින්න එකාගේ පුතේ අඬන්න එපා. බර උසුලන එකාගේ පුතේ අඬන්න එපා. කිසිම දෙයක් නොදන්න එකාගේ පුතේ අඬන්න එපා කිය නලවන. දැන් මේ උග්ගසේනට නෙමෙයි මේක ඍජුව ප්‍රකාශ කරන්නේ. නටක විද්වත් තරුණිය Tamanගේ අතේ සිටින අතදරුවාව නලවනවා අර විදියට. ගැල් රකින්න එකාගේ පුතේ අඬන්න එපා. බර උසුලන එකාගේ පුතේ අඬන්න එපා. කිසිම දෙයක් දන්නේ නැති නිකමගේ පුතේ අඬන්න එපා කිය නලවන. එතකොට දැන් උග්ගසේනට මේක පළවෙනියම තේරෙන්නේ නැහැ. උග්ගසේනට හිතන්නේ මේ නටක විද්වත් තරුණිය මේ තමන්ගේ දරුවව නලවන්නට කියන නැලවිලි කීයක් කියලා. නමුත් ටිකකින් කියන්නේ ටික දවසක් යනකොට උග්ගසේනට තේරෙනවා මේ තමන් කරන වැඩේට සාපේක්ෂව මේ නලවන නැලවිල්ලත් වෙනස් වෙනවා. හරිද? වතුර කලගෙඩි දෙකක් උස්සගෙන එනකොට මෙන්න නටක විද්වත් තරුණිය දරුවව නලවනවා. වතුර අදින එකාගේ පුතේ අඬන්න එපා කියලා. එතකොට ගොනුන්ට දෙන්න තනකොළ මිටි දෙකක් උස්සගෙන එනකොට මෙන්න නලවනවා. හරකුන්ට තනකොළ දෙන එකාගේ පුතේ අඬන්න එපා කියලා. දැන් මෙහෙම කියනකොට උග්ගසේනට තේරුණා මේ කියන්නේ වෙන කාටවත් නෙවෙයි. හරිද? තේරෙනවද? මේ කියන්නේ වෙන කාටවත් නෙවෙයි තමන්ටම තමයි කියලා. පැහැදිලිද? තමන්ටම තමයි කියලා උග්ගසේනට වැටහුණා. සිටු පුත්තුද ගැල් රඳවාලා හුන් තැනදී ගොන්ට තනගෙනවුත් ලති. ඒ කියන්නේ සිටු පුත්‍රයාත් අර ගැල් රඳවාලා හුන් තැනදී අද වගේ කා පාක් නෙමෙයි තිබුණේ කාට් පාක් තිබුණේ නේ. දැන් අර නටක විද්වතුන් ගිහිල්ලා ඉවර වෙලා අර සංදර්ශන කෙලිනලු පෙන්වනකොට අර කරත්ත නවත්තලා තියෙන තැනදී මේ උග්ගසේන තමයි මේ කරත්ත ටික රැකබලාගෙන ඉන්නේ නේ. වොචර් හැටියට නේ. කරත්ත ටික රැකබලාගෙන ඉන්නේ. එතකොට ඒ හරකුන්ට එතකන් තනකොළ ගෙනල්ලා දෙන්නේ, පුන්නක්කු ගෙනල්ලා දෙන්නේ. උන්ගේ ඇඟේ කිනිතුල්ල කඩන්නේ. මේ ඔක්කොම කරන්නේ මේ උග්ගසේන සිටු පුත්‍රයා. නිකන් කල්පනා කරලා බලන්න උග්ගසේන සිටු පුත්‍රයා සිටු පුත්‍රයෙක් හැටියට ඉන්නට ඕන එක දැන් මේ ඇවිල්ලා මොකද කරන්නේ? අර නැටුම් ශිල්පීන්ගේ හරකුන්ව රැක බලා ගන්නවා. හරිද? කෙලිලලු පෑ ඇවිදි තැන ලද්දයක් යන්නේන තැනට අදිති. ඒ කියන්නේ ක්‍රීඩා නාට්‍ය පෙන්වමින් ඇවිදින තැනදී ලැබුණු මොනවා හරි දෙයක් මේ ක්‍රීඩා නාට්‍ය පෙන්වමින් ඇවිදින තැන්වලදී මේ නටක විද්වතුන්ට සෑහෙන ආදායමක් ලැබෙනවා. එහෙම ලැබෙන තෑගි භෝග නේ ලැබෙන තෑගි භෝග මල් පොකුරු වෙන්නට පුළුවන්,
සල්ලි මළු වෙන්නට පුළුවන්, සල්ලි මාල වෙන්න පුළුවන්. නේ විවිධ රත්තරන් ආභරණ වෙන්න පුළුවන්. ඇයි සිටුවරු, කුමාරවරු මේ සියලු දෙනා සමහරක් වෙලාට අර නර්තනයේ යෙදෙන ඒ නැටුම් ශිල්පිනියන් වෙත සමහරක් වෙලාට Tamanගේ පළඳනා ගලවලා විසි කරනවා. රන් පළඳනා, රත්තරන් මුතුමැණික් ආභරණ. ඒතර මේ සියලු දේවල් මේ උග්ගසේනයා කරගහගෙන එහෙට මෙහෙට අදිනවා කියන තැනට. මේ උග්ගසේන කාගේ සල්ලිද, කාගේ තෑගි භෝගද මේ අදින්නේ? තමුන්ට ලැබුණු තෑගි භෝගද නෑ. අනුන්ට ලැබෙන තෑගි භෝග, අනුන්ට ලැබෙන සල්ලි මේ උග්ගසේන කරේ තියාගෙන හෙට මෙහෙට අදිනවා. කොච්චර පහත් නින්දිත තත්ත්වයක්ද? පැහැදිලිද? යන්නේන තැනට අදිති. එම නිසා විද්දත් දූත් පුතු නලවන යම් විටක එම කියයි. ඒ කියන්නේ මේ නටක විද්දත් තරුණියටත් දැන් හරි කේන්ති. ඒ නිසාම නටක විද්දත් තරුණිය අර පුතාව නලවන ගමන් අර විදිහටම කියනවා. අර විදිහටම කියනවා. සිටු පුත්‍රයානෝත් ගීයක් යමක් අනිකකු නොව තමන් අරබයා කියන නියාව දැනලා ඔන්න සිටු පුත්‍රයාට උග්ගසේනයට දැන් තේරුණා මේ කියන මේ මොනවා හෝ ගීතය, කුමන හෝ මේ ගීතය අනිකකු නොව නේ වෙන කෙනෙක් නිසා නෙවෙයි, තමන් අරබයා කියන නියාව දැනලා. ඒ කියන්නේ තමන්ටයි මේක කියන්නේ කියලා මේ උග්ගසේනයාට වැටහුණා. ඒ නිසා ඔන්න උග්ගසේන අත් දෙකත් ඉනේ ගහගෙන එක්තරා දවසක සමහරක් වෙලාවට මෙන්න මෙහෙම අහන්නට ඇති. බැරිම තැන. ඉඳලා බැරිම තැන. ඉවසලා බැරිම තැන. මේ හැම මා අරබයා කියවු දැයි විචාලෝය. නේ? දැන් බලන්න මෙන්න මෙතන මෙන්න මේ කොටස. අර්ථ මෙන්න මේ කොටස විශේෂයෙන්ම ඔයගොල්ලෝ සලකුණු කරගන්න මේ කොටස ඔබට වැදගත් වෙනවා. ඒ තමයි සංවාදශීලී භාෂා රටාව. හරිද? සංවාදශීලී භාෂා රටාව. පැහැදිලිද? සංවාදශීලී භාෂා රටාව. අනිවාර්යයෙන්ම උග්ගසේන තමන් කරපු මෝඩකමක තරම, තමන් කරපු මේ තරම තමන්ට අවබෝධ වෙන්නේ ඔන්න දැන් තමයි ටික ටික. නේ? උග්ගසේනට තමන් මේ කරගත්ත දේ බරපතලකම දැනෙන්නේ උග්ගසේනට දැන් තමයි. පැහැදිලිද? එතකොට උග්ගසේන බැරිම තැන අහනවා. මේ ඔක්කොම කියන්නේ මටද? දැන් වෙන කෙනෙක් නම්, වෙන කාන්තාවක් නම්, වෙන බිරිඳක් නම් කියනවනේ අනේ නෑ ඔයාට නෙමෙයි මම කියන්නේ, ඔයාට නෙමෙයි කියන්නේ. එහෙම නැත්නම් අල්ලපු ගෙදර මිනිස්සයාට කියලා හරි. නෑ. මේ නටක විද්දත් තරුණියත් පොටක් පෑදෙනකන් හිටියේ. අවස්ථාවක් ලැබෙනකන් හිටියේ දෙහි කපන්න. අවස්ථාවක් ලැබෙනකන් හිටියේ මේ වාඩුව ගන්න. ඒ නිසා නටක විද්දත් තරුණියත් හරියට මූණට දමලා ගැහුවා වගේ කියනවා. ඔව් උඹට තමයි කියන්නේ. වෙන කාට කියන්නේ? පැහැදිලිද? කෙලින්ම දීලා අතෑරියා. පැහැදිලිද? හරිද? දැන් බලන්න අපිට මැවිලා පේනවා මේ දෙන්නගේ රණ්ඩුව. හරිද? අපිට මැවිලා පේනවා මේ දෙන්නගේ රණ්ඩුව. ධර්මසේන හාමුදුරුවෝ කොච්චර සජීවීව මේ දෙබස් ඉදිරිපත් කරලා තියෙනවද? සංවාදශීලී භාෂා රටාව, සජීවී බස්වහර. මෙන්න විචාරවලට හොඳටම උදාහරණයක් හැටියට දෙන්න පුළුවන් තැන. දෙබස් කොච්චර සජීවීද? වර්තමානයේ ඇතිවන බහිම්බස් වීමකට සමානයි. බලන්න. මේ හැම මාරබයා කියවු දැයි විචාලෝය. මේ ඔක්කොම මටද කියන්නේ කියලා. එසේ අනික් කාට කියම්ද? තොපම කොට ඇවිදිනා කටයුතු හේන් තොපම අරබයා කියමි කිය. ඔව්. වෙන කාට කියන්නද? උඹම ඔය විදිහට ඇවිදින නිසා නේ. තොපම කොට ඇවිදිනා කටයුතු හේන් කියන්නේ ඒකයි. උඹම මේ විදිහට ලැජ්ජා වෙන පරිදි ඇවිදින නිසා නුඹටමයි මේ දේවල් කියන්නේ කියලා කිව්වා. එතකොට උග්ගසේනත් ඔන්න දැන් තර්ක කරනවා. උග්ගසේනත් අනිත් පැත්තට කැත්තට පොල්ල වගේ තමයි. උග්ගසේනත් ඔන්න අනිත් පැත්තට කියනවා මොකද්ද? තොප නිසා විද්දත් වූවා මදි නපුරුත් ඇසුව මනාද? කොහොමද උග්ගසේන කියන්නේ? උඹ නිසා නටක විද්දත් කුලයට වැටුණ මදිවට තව උඹෙන් නපුරු දේවල් අහන්නත් ඕනේද මම? දැන් ඇත්තම කතාව මේ නටක විද්දත් තරුණියගේ තදියමකට, එහෙම නැත්නම් නටක විද්දත් තරුණියගේ උවමනාවකට මේ උග්ගසේන සිටු දීපල සිටු තනතුරු සිටු කුලය අතහැරලා මේ නටක විද්වතුන් වෙත පැමිණියාද? නැහැනේ. උග්ගසේනගේ උවමනාවට නෙවෙයිද මේ ජීවිතේටවත් නටක විද්වත් තරුණිය උග්ගසේනව බලාපොරොත්තු වෙන්නේ නැහැ. උග්ගසේනගේ තියෙන උවමනාවට නේද මේ උග්ගසේන හැමදේම දාලා නටක විද්වතුන් වෙත පැමිණි. නමුත් දැන් උග්ගසේනගේ කතාව කොහොමද? උග්ගසේන කොහොමද කතා කරන්නේ? බලන්න මිනිස්සු වචන වෙනස් කරන හැටි. නේ මිනිස්සු විදිහ වෙනස් කරන හැටි. දැන් උග්ගසේන මෙතනදී කියන්නේ කොහොමද? උග්ගසේන පිළිගන්නේ මේ උග්ගසේනගේ උමනාවට මේ නටක විද්වත් තරුණිය විවාහ කරගත්තා කියන උග්ගසේන මෙතන කියන්නේ. උග්ගසේන කියනවා තොප නිසා විද්වත් වූවා මදින්. ඒ කියන්නේ උම නිසා මම විද්වත් කුලයට වැටුණා මදිවට. නේ උඹ නිසා මම විද්වත් කුලයට වැටුණා මදිවට තව නුඹෙන්
අයහපත් දේවල් අහන්නටත් ඕනේද? නිന്ദා අපහාස අහන්නටත් ඕනද? පලායෙමි. පලායෙමි කියලා කියන්නේ මම යනවා යන්න කියලා කිව්වා. ඒ කියන්නේ අර බය කරන්න කිව්වා. නේ? වැඩිය කතා කරොත් එහෙම මං යනවා යන්න කියලා කිව්වා. දැන් මේ නටක විද්දත් තරුණියට මේ උග්ගසේන හිටියත් එකයි ගියත් එකයි. හරිද? උග්ගසේන හිටියත් එකයි ගියත් එකයි මේ නටක විද්දත් තරුණියට. ඇති පළක් නෑ. පැහැදිලිද? පැහැදිලිනේ. පලායෙමි බිනීම් හරවාගත හැක්කයි සිතා කීය. ඒ කියන්නේ අඩුම තරමේ මේ නටක විද්දත් තරුණිය බණින එක හරි නවත්තාවි. මේ නටක විද්දත් තරුණිය බණින එක හරි නවත්තාවි කියලා හිතලා බය කරන්න තමයි කිව්වේ මම යනවා යන්න කියලා. එතකොට නටක විද්දත් තරුණිය ජීවිතේට උග්ගසේන බලාපොරොත්තු වෙච්ච නැති උත්තරයක් දුන්නේ. මොකද්ද කිව්වේ? තොප ගිය මැන හුන මැන. නේ? උඹ ගියත් එකයි හිටියත් එකයි. ගේට්ටුව ඇරලා තියෙනවා. ඕන් ගියත් එකයි හිටියත් එකයි. තොප ගිය මැන හුන මැන. නේ? උඹ ගියත් එකයි හිටියත් එකයි. මට ඇති පළක් නෑ උඹේ. හරිනේ? මට ඇති පළක් නෑ. හරිද? මේ මොනවද අන්තිමට මේ උග්ගසේන අහගත්ත වචනේ? මෙන්න උග්ගසේන අහගත්ත වචනේ අන්තිමට. තොප කුමකුත් නොදන්නා තැනැත්තවුන්ගෙන් මටකම් කිම්දැයි කියලා. කිසිම දෙයක් නොදන්න එකාගෙන් මට වැඩක් තියෙනවද? කිසිම දෙයක් නොදන්න නිකමෙකුගෙන් මට වැඩක් තියෙනවද? ඔන්න උග්ගසේන අහගත්ත වචනේ අන්තිමට. ආදරයට රැවටිලා අර උණදණ්ඩ මත දැකපු සුන්දරත්වයට රැවටිලා නටක විද්දත් තරුණියගේ රූප ස්වභාවයට රැවටිලා හැමදේම දාලා සිටු උරුමය අතහැරලා සිටු කුලයෙන් මේ නටක විද්දත් කුලයට ඇවිල්ලා නටක විද්දත් තරුණියව විවාහ කරගත්ත උග්ගසේනයට අන්තිමට අහගන්න සිද්ධ වුණේ කිසිම දෙයක් නොදන්න එකාගෙන් මට වැඩක් තියෙනවද? ඔන්න අහගත්තද? මට කම් කිම්ද? කිසිම දෙයක් නොදන්න එකාගෙන්. උග්ගසේන කිසිම දෙයක් නොදන්න කෙනෙක්ද? නෑ. උග්ගසේන ක්‍රමවත් විධිමත් අධ්‍යාපනයක් ලැබූ කෙනෙක්. විය හැකි, විය යුතුයි. නමුත් නටක විද්වතුන් සමග සිටිනකොට උග්ගසේනට කිසිම වටිනාකමක් නෑ. උග්ගසේනගේ වටිනාකම ශුන්‍යයි. පැහැදිලිද? එතකොට උග්ගසේන අකමැති බව දැන දැනම තව තවත් නිന്ദා අපහාස වෙන විදිහට දරුවව නලවන්න ගත්තා. තව තව වැඩි කරා දරුවව නලවන අර නිന്ദා අපහාස ඇනුම්පද කියන එක තව තව වැඩි කළා. ඇයි? අකමැත්ත ප්‍රකාශ කරන්න. හරිනේ? අකමැත්ත ප්‍රකාශ කරන්න. අර පළ නොකිය පලා බෙදනවා වගේ. අවකප්පණයෙන් සැදූ අසු රෑ නල්වා ඇදි ඇදිසේ දුවන්නාසේ එම කිය කියා පුතු නලවයි. විශේෂයෙන් මේකට ඉරක් ගහගන්න ඒක උපමාවක්. අවකප්පණයෙන් සැදූ අසු වැරදි ලෙස පිළියෙල කරන ලද අශ්වයා. අවකප්පණයෙන් සැදූ අසු කියන්නේ ඒකයි. වැරදි ලෙස පිළියෙල කරන ලද අශ්වයා. එහෙම නැත්නම් වැරදි ලෙස තේනද? වැරදි ලෙස කටකලියාව යොදන ලද වැරදි ලෙස කටකලියාව යොදන ලද අශ්වයා වැරදි ලෙස පිළියෙල කරන ලද අශ්වයා රැහන් පොට අදින වාරයක් පාසා. ඒ කියන්නේ අශ්වාරෝහකයා රැහන් පොට අදින වාරයක් පාසා මේ අස්සයා තව තව දුවනවා. දැන් කටකලියාව වැරදි ලෙස යොදපුවාම හරිද? මුඛවාඩම එහෙම නැත්නම් අර අශ්වයාගේ අර කටට යොදන ඒ මුඛවාඩම කටකලියාව වැරදි ලෙස යොදපුවාම මේ රැහන් පොට අදින වාරයක් පාසා මේ අස්සයා තව තව දුවනවා. මොකක්ද ඒකේ අදහස? අර අශ්වයාගේ මුඛයට ඒ කටකලියාව මුඛවාඩම දානකොට අශ්වයාගේ කටට හිර වෙනවා රිදී කූරක්, ඊයම් බරුවක් මේම හරහට කටට හිර වෙනවා. එතකොට මේ කටකලියාව මේ ඊයම් බරුව පන්නලා දැම්මහම, ඒ කියන්නේ ඊයම් බරුව පල්ලෙහාට දාලා මේ කටකලියාව දැම්මොත් එහෙම ඒ අශ්වයව රැහන් පොට අර තෝන් ලනුව අදින වාරයක් පාසා මේ අස්සයා තව තව කුලප්පු වෙනවා, තව තව දුවනවා. දැන් සාමාන්‍යයෙන් අර කටකලියාවට ඒ ඊයම් බරුව හරහට ඒ ඊයම් කූර දැම්මහම ඒක තමයි බ්‍රේක් එක. ඒක තමයි අශ්වයාගේ බ්‍රේක් එක. ඒතකොට අර තෝන් ලනුව අදපුවාම ඒක තමයි තිරිංගය. ඒතකොට අර ඊයම් බරුව තද වෙනවා කටට. ඊයම් බරුව තද වෙනවා. එතකොට වැරදි ලෙස කටකලියාව යොදපුවාම අර ඊයම් කූර පල්ලෙහාට දැම්මහම අර තෝන් ලනුව අදින්න මේ අශ්වයා තව තව කුලප් වෙලා දුවනවා. එතකොට ලස්සන යෙදුමක් මේක. ඒ කියන්නේ උග්ගසේන අකමැති බව දැනම උග්ගසේනව අවුස්සන්න, අපේ විදිහට කියනවනේ උග්ගසේනව තව තව අවුස්සන්න, උග්ගසේන අකමැති බව දැන අවුස්සන්නම අර විදිහට නිന്ദා අපහාස කියනවා. එම කියා පුතු නලවයි. එතකොට අවකප්පණයෙන් සැදූ අසු රෑනල්වා ඇදියදිසේ දුවන්නාසේ කියන්නේ ඒකයි. වැරදි ලෙස පිළියෙල කරන ලද අශ්වයා තෝන් ලනුව එහෙම නැත්නම් රැහන් පොට අදින වාරයක් පාසා දුවනවා වගේ.
හරිනම් අර කටකලියාව හරියට යෙදුවා නම් ඒක තමයි බ්‍රේක් එක. ඒක තමයි තිරිංගය. තෝන් ලණුව ඇද්දාම අශ්වය නවතිනවා. ඇයි කටට අරක ඇදෙනවනේ. නමුත් ඒක පන්නලා දැම්මහම වැරදි විදියට දැම්මහම අර තෝන් ලණුව අදින්න අරූ තව කුලප් වෙනවා. අශ්වය තව කුලප් වෙලා දුවනවා. එතකොට උග්ගසේනව තඹ සතේකට මායින් කරන්නේ මේ නටක විද්වත් තරුණිය. මොකද කොටින්ම උග්ගසේනගෙන් මේ නටක විද්වත් තරුණියට පළක් නැහැ. එකම දේ තමයි දරුවෙක් ලැබුණු එක. නැත්තම් තඹ සතේක වටිනාකමක් උග්ගසේනයන්ගේ නැහැ මේ නටක විද්වත් තරුණියට. ඇයි උග්ගසේනගෙන් කිසිදු ආදායමක් ලැබෙන්නෙත් නැහනේ. ආදායමක් නැහනේ. පැහැදිලිද? අනුන්ගේ බඩු මලු කරගහනවා, අනුන්ගේ බර අදිනවා විතරයි. එතකොට මේ නටක විද්වත් තරුණියගේ කේන්තිය සාධාරණයි. උග්ගසේන මොකද කළේ? උග්ගසේනට මොකද වුනේ? ඊළඟ දවසේ අපි මේ ගැන සාකච්ඡා කරමු. ඊළඟ දවසේ පාඩමකින්. එසේනම් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්. ජේසු පිහිටයි, බුදු සරණයි, දේව පිහිටයි කියලා ප්‍රාර්ථනා කරනවා. සෑම සියලු දෙනාටම උග්ගසේනට මොකද වුනේ කියලා ඊළඟ දවසේ කොටසකින් අපි සාකච්ඡා කරමු.